අද අපි කතා කරන්න යන්නේ ගණිතයේ එන රසවත් මාතෘකාවක් ගැන. තාත්වික සංඛ්‍යා. සංඛ්‍යා වර්ග කියලා කිව්වත් හරියි. ඔයගොල්ලෝ උසස් පෙළට සංයුක්ත ගණිතය හදාරනවා නම් combined mathematics ඒකේ pure mathematics part එකේ එන පළවෙනි පාඩම තමයි තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ගණිතය කරනකොට එතනදිත් මුලටම එන පාඩමක් තමයි තාත්වික සංඛ්‍යා කියන්නේ. මේ මොකක් නැතත් ඔයගොල්ලෝ ගණිතය ගැන සාමාන්‍ය උනන්දුවක් තියෙන කෙනෙක් නම් තාත්වික සංඛ්‍යා කියන්නේ ගණිතයේ එන මූලිකම සහ වැදගත්ම රසවත්ම මාතෘකාවක්. ඉතින් අපි ඒ ගැන කතා කරනවාද? හැබැයි කියන්න ඕනේ මේ උත්සාහය ඔයගොල්ලන්ගේ මේ විෂය නිර්දේශයේ තියෙන මාතෘකාවක් අරගෙන ඒක කවර් කරන්න නම් නෙවෙයි. මේ හදන්නේ ඔයගොල්ලන්ගේ විෂය නිර්දේශයේ තියෙන මාතෘකාවක් අරගෙන ඒ ගැන රසවත් කතා බහක යෙදෙන්න. ඔයගොල්ලන්ට ගණිතය ගැන තියෙන ආසාව වැඩි කරන්න, ගණිතයේ තියෙන රසවත් බව පෙන්වන්න. ඒ වගේම මම හිතනවා මේ මාතෘකාව ඔයගොල්ලෝ පාසල් අධ්‍යාපනය තුළදී හැදෑරීමේදී යම්කිසි වැරදි අවබෝධ වලට නැගලා තියෙනවා නම් ඒවත් මේ කතා බහේදී හරි ගස්සව ගන්න පුළුවන් වෙයි කියලා. හරි පටන් ගන්න ඉස්සෙල්ලා චූටි කාරණා දෙකක් විතර මතක් කරන්න ඕනේ. පළවෙනි දේ තමයි මම මේ තාත්වික සංඛ්‍යා ගැන කතා කරගෙන යනකොට මේ ගණිතමය වචන වලට සිංහලෙන් තියෙන වචන වලට තියෙන mathematical terms ඉංග්‍රීසි වලිනුත් කියනවා. ඒක මම හිතලමයි කරන්නේ. වැඩිපුර සමහර විට ඒ වචන පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ මේ ඉංග්‍රීසි terms වලට දැන් ඉඳලාම පුරුදු වෙන එක හොඳ දෙයක් කියලා. මොකද ඉස්සරහට කොහොමත් ඔයගොල්ලන්ට මේ mathematical terms වලට තියෙන ඉංග්‍රීසි වචන තමයි පුරුදු වෙන්නේ ඉස්සරහ උසස් අධ්‍යාපනයේදී. කොහොමත් ඔයගොල්ලෝ අන්තර්ජාලයෙන් පාවිච්චි කරලා මේ රිසෝසස් දිහා බැලුවොත් ඒ ඉංග්‍රීසියෙන් තියෙන වචන දැනගෙන ඉන්න එක ලොකු උදව්වක් වේවි. අනෙක් අතට ඉංග්‍රීසි සමහර ඉංග්‍රීසි වචන ඔයගොල්ලන්ට වඩා සමීප බවක් දැනේවි මේ ගණිතයේ පදවලට තියෙන සමහර සිංහල වචන වලට වඩා. ඒ හින්දා ඒක කොහොමත් හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒ හින්දා ඒක හොඳ දෙයක් විදිහට ඔයගොල්ලෝ ගන්න. දෙවෙනි කාරණාව තමයි මේ ගණිතය වගේ රසවත් විෂයක් ඔයගොල්ලෝ ඉගෙන ගනිද්දී ඒක රස විඳින්න ඔයගොල්ලෝ අමතක කරන්න එපා. එහෙනම් මම මේ කතාව පටන් ගන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරනවා ඔයගොල්ලන්ගේ මේ රස විඳින්න තියෙන ආසාව ඒ ඔයගොල්ලන්ගේ හිතේ හරි මොලේ හරි කොහෙද තියෙන මේ ස්විච් එක ඔන් කරගන්න. ඔයගොල්ලන්ගේ මේ කුතුහලය කියන ස්විච් එක ඔන් කරගන්න. ගවේෂණයේ දෙන්න තියෙන ඕනකම ස්විච් ඔන් කරගන්න. මේවා සමහර විට මේ මම හිතන්නේ ඕෆ් වෙලා ඇත්තේ. ගොඩක් වෙලාවට මේ එහෙනම් මේක අහගෙන ඉඳන්දී ඔහෙ නිකන් අහගෙන ඔහෙ බාර ගන්න මානසිකත්වයෙන් එළියට ඇවිල්ලා කුතුහලයෙන් ආසාවෙන් කොහොමද මේක උනේ ඇයි මෙහෙම වෙන්න බැරි යන්නේ වගේ ප්‍රශ්න අහන විදිහේ ඒ ස්විචස් ඔක්කොම ටික ඔන් කරගෙන අහන්න කියලා මම මතක් කරනවා. හරි අපි බලමු මොනවද මේ තාත්වික සංඛ්‍යා කියන්නේ කියලා. ඔයගොල්ලෝ මේ ගැන මීට කලින් කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ මම හිතන්නේ 7-8 පන්ති වලදී උනත් මේ වචනය අහලා ඇති. ඉංග්‍රීසියෙන් කියන්නේ real numbers කියලා. අපි බලන්න යන්නේ මේ තාත්වික සංඛ්‍යා කියන්නේ මොනවාද? සහ මේක ඇතුලේ තියෙන එක එක සංඛ්‍යා වර්ග මොනවාද කියලා. දැන් ඔයගොල්ලෝ මම කියපු කුතුහලයේ කියන ස්විච් එක ඔන් වෙලා නම් තියෙන්නේ මුලදීම තාත්වික සංඛ්‍යා කියලා කියපු ගමන් එන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආවේ නැත්තම් ඒ කියන්නේ ස්විච් එක ඔන් කරලා නැහැ. දැන් මේ සංඛ්‍යා වර්ගයකට දාපු නමක් නේ මේක අපි දාපු නමක් නේ. ගණිතය කියන්නේ මිනිසා අපි විසින් නිර්මාණය කරන දෙයක් නේ. මේ මොකක් හරි සංඛ්‍යා වර්ගයකට අපි තාත්වික කියලා නම දැම්මේ ඇයි? ඒක දන්නවනේ තාත්වික කියන එකේ තේරුම real කිව්වහම real වෙන්න පුළුවන් දෙයක් unreal වෙන්න පුළුවන්. අපි කියන්නේ කවුරු හරි රංගපෑවහම හරි නැති විදිහට අපි කියන්නේ හරි අතාත්විකයි කියලා. එතකොට ඇයි මේ සංඛ්‍යා වලට මේ මොකක් හරි මේ කියන වර්ගයේ සංඛ්‍යා වලට තාත්වික කියලා කිව්වේ? ඇයි කියන ප්‍රශ්නය වලටම එන්න ඕනේ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ. එහෙම ඒ වචනය යොදපු. ඉතින් ඒක අපි බලමු උනේ ඇයි කියලා. හරි දැන් අපි මෙහෙම පටන් ගමුකෝ. ඔයගොල්ලෝ මේ වෙනකොට මම හිතන්නේ ඔයගොල්ලෝ උසස් පෙළ පළවෙනි අවුරුද්දේ වගේ ඉන්න දුරට ආපු කෙනෙක් නම් කොටිම කියනවා ඔයගොල්ලෝ සංකීර්ණ සංඛ්‍යා කියන වචනේ අහලා නැත්නම් ඕගොල්ලෝ දැනට දන්න සියලුම જાතියේ සංඛ්‍යා වර්ග මතක් කරගන්නකො. එක එක සංඛ්‍යා වර්ග ඔළුවට ගන්න එක ඕන විදිහේ සංඛ්‍යා වර්ග ඕගොල්ලෝ අහලා තියෙන දැකලා තියෙන වැඩ කරලා තියෙන හම්බ වෙලා තියෙන ඔක්කොම සංඛ්‍යා දැනට මේ වෙනකම් අයිති වෙන්නේ මේ තාත්වික සංඛ්‍යා කියන කුලකයට. උන එකක් කුලකය
කියන්නේ අපි සාමාන්‍ය භාවිතයේ තියෙන මේ වචනේ නමුත් කුලකය කියන වචනයත් ගණිතයේ එන ගණිතමය වචනයක්. අපි සෙට්ස් කියලා කියන්නේ දැන් මම හිතන්නේ මේකෙන් සෙට් එකක් කිව්වම උගලන්ට වඩා සමීපයිනේ අපි සෙට් කියන වචනේ හොඳට කියනවනේ. යාළුවෝ කොටසකට අපි කියනෝනේ සෙට් එකක් කියලා. කුලකය කියන වචනේ නම් පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් කරලා නේද? ඉතින් හරි. ඉතින් මේ ඕගොල්ලෝ දැනට අහලා තියෙන ඔක්කොම සංඛ්‍යා වර්ග අයිති වෙන්නේ තාත්වික සංඛ්‍යා කියන කුලකයට. right? තාත්වික සංඛ්‍යා වර්ග. අපි ඉතින් බලමු මුල ඉඳන්. මුල මම යන්න හදන්නේ මම දැන් මේ කතා බහ ලස්සන වෙයි. අපි සංඛ්‍යා කොහොමද මේ මිනිස්සු සංඛ්‍යා නිර්මාණය කරේ කියන තැන ඉඳන් පටන් ගත්තොත් මේ එක සංඛ්‍යා වර්ග ගැන බලන්න ඒක හොඳ ප්‍රවේශයක් වෙයි. යන්නකෝ මේ ඉතාලම ඈත අතීතයේදී මේ මුකුත් කිසිම සංඛ්‍යා පද්ධතියක් නොතිබුණු කාලයකට තාම සංඛ්‍යා නිර්මාණය කළා නෑ මේ නිසා. අන්න ඒ තරම් වූ ඈත අතීතයකට ගියොත් ඉන්දියානු යුගය කියලා හිතන්නකෝ. ඕගොල්ලෝ හිතලා බලන්න දැන් සංඛ්‍යා කියන දේ අපි නිර්මාණය කරේ මොන වගේ දෙයක් උදෙසා මේක නිර්මාණය කරන්න නැද්ද මුලදිම. ඒ කියන්නේ මුලදිම මිනිස්සුන්ට මොන වගේ දෙයක් කරගන්නද මොන වගේ සංඛ්‍යාද ඕන වෙන්නේ නැත්තේ. හිතලා බලන්නකෝ දැන් පොඩ ඈතට ගියාම දැන් ඉන්දියානු යුගය අපිට හිතා ගන්න පුළුවන් නිකන් ඒතර ඒගොල්ලෝ වැඩ කරන විදිය මොනවද ඒගොල්ලන්ට කික සත්තු රාංචු ඉඳ ඇති මොන වගේ දෙයකටද ඕගොල්ලෝ හිතන්නේ සංඛ්‍යා කියන දේ ඒගොල්ලන්ට ඕන උනේ. එහෙම ඕනුනහම තමයි ඒක හැදුවේ. ඔව් දැන් මොකක් හරි ගොඩක තියෙන ගොඩක කීයක් තියනවද කියලා බලාගන්න තමයි ඒගොල්ලන්ට මුලින්ම මේ සංඛ්‍යා කියන දේ අවශ්‍යතාවය ආවේ එතනදී. හිතන්නද සංඛ්‍යා නැතුව වටන හරි ගොඩක් තියෙනවා නම් මේක කීයක් තියනවද කියලා කොහොමද කියන්නේ කියලා කියන්න බෑනේ. ඉතින් ඒගොල්ලෝ මුලම කාලේදී පාවිච්චි කරා මේගොල්ලන්ගේ ඇඟිලි අපි තුමු දැන් බැටළු රංචුවක් ඉන්නවා කියලා මේ බැටළුවා මේ ඇඟිල්ල අර බැටළුවා මේ ඇඟිල්ල එහෙම අර පොඩි මැපින් එකක් තමයි හදාගෙන තිබෙන්නේ. ඒතර කීයක් ඉන්නවද කියන ගැන අදහසක් නැහැ. නමුත් අර දැන් එකෙක් නැති වෙලාවද ඔක්කොම ළඟට ඉන්නවද කියලා බලන්න අර ඒ වගේ එක එක උපක්‍රම තමයි පාවිච්චි කරේ. එතකොට මුලින්ම මේගොල්ලෝ හදපු සංඛ්‍යා තමයි හැදුවේ ඇයි ගණන් කරන්න. එතකොට හදපු සංඛ්‍යා වර්ගය මොනවාද මේ 1 2 3 4 කියලා ගණනින්න පුළුවන් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන සංඛ්‍යා වර්ගය. එතකොට ඒ කියන්නේ මම නිකන් ලියුවොත් මෙහෙම 1 2 3 4 කොහොම යනවනේ ගණනින්න පාවිච්චි කරන සංඛ්‍යා. එතකොට මේ සංඛ්‍යා ගොඩට කියනවා ගණිත සංඛ්‍යා කියලා. ඉංග්‍රීසියෙන් counting numbers. පස්සේ මේකට natural numbers කියලා කියනවා. අපි සිංහලෙන් ප්‍රකෘති සංඛ්‍යා කියලා කියනවා. ඉතින් මේක අර කුලකයක් විදිහට ලියුවොත් ඔබ දන්නවනේ කුලක ලියන්නේ මේ විදිහට කියලා. දැන් තව දෙයක් නෝටිස් කරාද ඔයගොල්ලෝ? මේ සංඛ්‍යා කුලකය පටන් ගන්න එකේ ඉවර වෙන්නේ ඉවරයක් නැහැ. හරි? ඒතර මේක අනන්ත සංඛ්‍යාවක්. යනවා ඉවරයක් නැහැ. ඒ බව හැඟවෙන්න තමයි අපි මේ අන්තිමට ඩොට්ස් තුනක් දාන්නේ. ඒකේ තේරුම මේක ඉවරයක් වෙන්නේ නැති එලිමන්ට්ස් තියෙන අවයව තියෙන කුලකයක් කියන එක. හරි. ඒතර මේ ගණින සංඛ්‍යා. හරි? ගණින සංඛ්‍යා කුලකය. ඔන්න මම චුටි වැරද්දක් ඕගොල්ලෝ කියන සමහර විට වැරදියට දැකලා තියෙන දෙයක් අපි මේ ගණිත සංඛ්‍යා කියන කුලකේ නමනේ. හරි? ඒකට මෙහෙම වරහන් දාන්නේ නැහැ. එහෙම දාන්න එපා. හරිද? ඒක නමනේ. මේ සංඛ්‍යා කුලකේ ලියනකොට තමයි වරහන් දෙක දාලා ඒකේ අවයව ලිස්ට් ඩවුන් කරනකොට ඒවා පේලියට ලියනකොට තමයි වරහන් දාන්නේ. එතකොට මේක ඉංග්‍රීසියෙන් කියන්නේ මොනවද? counting numbers. ඒ වචනය ඒ වගේම ඔබ දන්නවා මැත්ස් වල අපි නිතරම කරන දෙයක් තමයි අපේ notations තියෙනවා. අංකන තියෙනවා. අපි එක දේවල් හඳුන්වන්නේ symbols පාවිච්චි කරනවා. ඒක කරන්නේ පහසුවට. ඒක නිකන් කරදර දෙයක් හරි අයියෝ දැන් මේ සිම්බල් වල මතක තියාගන්න ඕනේ. ඒ වගේ විදිහට කරන්න එපා. ඒක හොඳ දෙයක්. ඒක අපේ වැඩ පහසු කරන දෙයක්. එතකොට counting numbers කියන කුලකයට දෙන සිම්බල් එක තමයි මොකක් කියලාද දාන්නේ? counting numbers වල natural numbers කියලා කියනවා. මම ඒක කියන්නම්කෝ. ගණිත සංඛ්‍යා හෝ ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති නැත්තම් natural, right? natural. මේ natural කියන එකේ එන්න කරගෙන අපි මේකට දාන සිම්බල් එක තමයි capital N. හැබැයි නිකන් capital N නෙවෙයි. ඒක වෙන තැනකදී එන්න අපිට පාවිච්චි වෙන එකෙන් වෙන් කරලා අඳුර ගන්න ඕන නිසා මෙතන ඉරි දෙකක් එක්ක එන්න අපිට පාවිච්චි කරනවා. ඒගොල්ලෝ කොහේ හරි මේ සිම්බල් එක දැක්කොත් මතක තියාගන්න ඒක natural numbers කියන set එකට මේ set එකට කියපු නම. හරි label එක. ඒකට N තමයි
1 2 3 4 කියන්නේ. හරි? ඒක පටන් ගන්න තැන තියෙනවා අවසානයක් ඉවරයක් වෙන්නේ නැහැ. හරි. දැන් මම තව දෙයක් කරන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ ඔක්කොම හුරුයිනේ මේ සංඛ්‍යා රේඛාවත් එක්ක අපි අද සංඛ්‍යා ටික ඔක්කොම පෙන්නන්නේ සංඛ්‍යා රේඛාව උඩනේ. තාත්වික සංඛ්‍යා රේඛාව හරි සංඛ්‍යා රේඛාව හරි කියලා ඔයගොල්ලෝ ඒක කියනවානේ. මම මේ ඒ රේඛාව අඳින්න පටන් ගන්නවා මේ දැන් අපි දන්නවා මම මේ ඉන්දියානු විදියට ගිහිල්ලා සංඛ්‍යා රේඛාව අඳිනවා. හරි? දැන් ඒ කාලේ සංඛ්‍යා රේඛාව තිබුණේ නැහැ. හරි. දැන් එතකොට ඉන්දියානු විදියේ මිනිස්සුන්ට සංඛ්‍යා මේක රේඛාවක් වගේ පෙන්වන්න. ඒ කියන්නේ රූපයක් විදිහට විෂුවලි මේ සංඛ්‍යා පෙන්වන ක්‍රමය තිබුණා නම් කියලා අපි දැන් හිතලා බැලුවොත් ඒගොල්ලන්ගේ සංඛ්‍යා ලෝකයේ තියෙන්නේ ගණන සංඛ්‍යා විතරයි. එතකොට කොහොමද අඳින්න වෙන්නේ? ඔන්න එක කියන එකට ඩොට් එකක් විතර නෙන්න වෙන්නේ නේද? ඔන්න එක. හරි? ඊට පස්සේ රේඛාවක් නැහැ දෙක තියෙනවා ඊට පස්සේ. නිකම්ම වතුනේ තඬගෝ එන්න තිබුණා නම් කියලා. ඔහොම එකක් තමයි තියෙන්න ඕනේ නේද? රයිට්? එක දෙක. සමාන දුරින් ඔහොම 2 3 4 ඔහොම යන එකක් තමයි තියෙන්නේ. ඔහොම යනවා. හරි? ඔය තමයි ඒගොල්ලන්ට තිබ්බ සංඛ්‍යා තිත්පේලිය. හරි මොකක් හරි. හරි. දැන් හරිද මේක තමයි counting numbers නැත්නම් natural numbers. ඊට පස්සේ මොනවද වෙන්නේ නැත්තේ? දැන් මේක එක දිගට මම හරියටම history එකේ මේ සංඛ්‍යා ඒ නිර්මාණය වෙච්ච පිළිවෙලටම එන්නේ නැහැ. මොකද එතකොට පොඩ්ඩක් අපේ මේ ඒ වර්ග කතා බහට පොඩ්ඩක් ඒක මේ ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. මම ඊළඟට ගන්නම් ඊළඟ මීට වඩා ඊට පස්සේ තියෙන ලොකු කුලකය. හරි? මීට පස්සේ තියෙන ලොකු කුලකය තමයි මේ සංඛ්‍යාත් ඇතුළුව බිඳුවත් මේකට දාලා කියන කුලකය. එතකොට මේ කියන්නේ මෙතන බිඳුව දැම්ම කියලා දැන් එතන කියනවාට ආරම්භක තැනක් තියෙනවා මේ සංඛ්‍යාවල පටන් ගැනීම තියෙනවා බිඳුව කියලා. මෙතනත් හරි රසවත් කතා ටිකක් තියෙනවා. මොකද්ද මේ ඔයගොල්ලෝ දන්නේ නැහැද අපි බිඳුව කියන එක අපි ඉගෙන ගත්ත හැටි මතකද? අපි නිකන් ඔන්න බිඳුව කියලා ටක් ගාලා එක දවසින් බිඳුව ඉගෙන ගත්ත නේද? නමුත් ගණිත ඉතිහාසය දිහා බැලුවාම මේ බිඳුව කියන එක සංඛ්‍යාවක් විදිහට බාර ගන්න ගොඩාක් කාලයක් ගියා. ඒ කැමති වුණේ නැහැ මිනිස්සු ගණිතඥයෝ සහ මිනිස්සු ලෝකයේ එක තැන්වල මේක බිඳුව කියන දේ සංඛ්‍යාවක් විදිහට බාර ගන්න. මොකද බිඳුව කියන්නේ nothing කියන එකනේ. ඒත් එක්කම සංඛ්‍යාවක් වෙන කියලා ලොකු කාලයක් ගිහලා අදින්ම ජර්මන ගොඩක් කරලා තමයි ඔක සංඛ්‍යා පද්ධතිය ඇතුළට සංඛ්‍යාවක් විදිහට බාරගත්තේ. මුලින්ම බිඳුව පාවිච්චි කරේ හිතන්නකෝ අපි සංඛ්‍යාවක් ලියනකොට හිතන්න මම 5002 ලියනවා කියලා. ඒතර 5002 කියලා ලියනකොට මෙතන එක ස්ථානයේ දෙක තියෙනවා. මෙතන මුකුත් නැහැ, මෙතන මුකුත් නැහැ. මේ ස්ථාන දෙකේ අගයක් නැහැ කියලා කියන සංකේතයක් විදිහට විතරයි බිඳුව පාවිච්චි කරේ. ඒක සංඛ්‍යාවක් නෙමෙයි. නමුත් මෙතන හිස්තනක් තියෙනවා වෙනුවට මොකක් හරි දාන්න ඕන නිසා තමයි බිඳුව පාවිච්චි කරන්නේ. මේක ලොකු කතාවක් ඊපස්සේ තියෙනවා. අපි ඒවා වෙන දවසක තියාගමු. කොහොම හරි ඔන්න බිඳුවත් මේ කුලක මේ counting numbers සහ බිඳුවත් මේකට එකතු කරාම අපි ඒකට තවත් නමක් දෙනවා. මොකද ඒකත් විශේෂයි. ඔයගොල්ලෝ මෙහෙමත් හිතන්න මේ අපි හමු ලෙස දෙවියා මේ ගොඩ මෙන්න මේ ටික එකතු කරලා නමක් දෙමු. එහෙම කරේ නැහැ. මොකක් හරි හේතුවක් තියෙනවා. අපිට ඕන වෙනවා මේ සංඛ්‍යා ටික ගැන විතර කතා කරන්න. මේ නිසා අපි ඒකට නමක් දෙන්නේ. ඒතර මේකට කියපු නම තමයි මේ සංඛ්‍යා කුලකයට. ඒ කියන්නේ මම කුලකයක් විදිහට ලියුවා බිඳුවක් ඇතුළුව counting numbers ටික ගියොත් මේකට කියන නම තමයි මේ සංඛ්‍යා කුලකයට මේ වර්ගයට අපි කියනවා whole numbers කියලා. නැත්නම් පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. දැන් පූර්ණ කියන එකේ තේරුම දන්නවද? බිඳුවක් පූර්ණ සංඛ්‍යාවක්. හරි? ඒ දෙක තුන පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කුලකය. ඉංග්‍රීසියෙන් මම මෙතන මේක ලියන්න whole numbers. Whole numbers. හරි. සමහර වෙලාවට අපිට මේ සංඛ්‍යා කුලකය කියන්නේ වෙන විදියකුත් තියෙනවා. මම එතනට එන්නම්. right whole numbers. ඊට පස්සේ මොකක්ද උනේ? මොන සංඛ්‍යා වර්ගයකද අපි දල වශයෙන් ඉතිහාසයේ දිගේ ආවොත් ඔයගොල්ලෝ හිතන්නකෝ ඊට පස්සේ නැත්තේ මොන සංඛ්‍යාවද? මේ මැද්දේ තියෙන fractions ආවා. නමුත් අපි මේ ආයතන මම කිව්වා වගේ මේ සංඛ්‍යා වර්ග කතා කිරීමේ පහසුවෙන් මම යනවා ඊට පස්සේ මේ පැත්තට. හරි? ඊට පස්සේ අපි මේකට දාමු බිංදුව ටික මැද වගේ නේද? මැදක් නෑ. නමුත් මැද කියලා හිතමු. එතකොට 1 2 3 4 කියන counting numbers මේ පැත්තට තියෙනවා. ඊට පස්සේ එන්නේ අපිට මේ ටිකේම negative numbers ඍණ සංඛ්‍යා ටික නේද? එහෙනම් අපිට දාමුකෝ
ඍණ 3 ඔන්න ඔය ආකාරයට එතකොට දැන් මේක නම් පොඩි සමමිතික බවක් තියනවා කියලා හිතන්නත් පුළුවන්. දැන් මේ ඍණ සංඛ්‍යා මොනවටද දන්නේ මොනවට ඕන වුණා කියලාද ඔයගොල්ලෝ හිතන්නේ ඉතිහාසයේදී. එකක් තමයි ඔය අපි කියන්නේ මේ ණයක් ගැන කතා කරනකොට මම කීයක් හරි ණයයි කියලා කියන්නේ ඍණ එම ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තටම ඊටත් වඩා ගණිතීය අවශ්‍යතාවයකට තමයි මේ ඍණ සංඛ්‍යා අපි නිර්මාණය කරේ. ඒකත් මම ලොකුට කියන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් ගාලා ඔයගලන්ට කතා පොඩි උදාහරණයක් විදිහට පෙන්නනවා නම් හිතන්න ඍණ සංඛ්‍යා තිබ්බ නැති කාලෙක. එහෙම අපිට හිතන්න දැන් මේක නැතුව වැඩ කරේ කොහොමද කියලා හිතන්නකෝ. හිතන්න ඔයාලට එනවා සමීකරණයක් විසඳන්න. අපි තුමු x දාන 5 සමානයි 3 හරි මොකක් හරි. හරි? වෙනවද දන්නේ නැහැ මම මේක. x දාන 5 සමානයි 3 කියලා. දැන් මේක විසඳන්න ගියාම ආයිති දෙපසින්ම 5ක් අඩු කරනවා. එතකොට මේ 5 යනවා මේ පැත්තේ යනවා 3 අඩු කිරීම 5 කියලා. ඉතින් ඒ කාලේ මොකද දන්නවද මේ කිව්වේ මේගොල්ලෝ? එහෙම එකක්. උතෝ දැන් 3ෙන් කොහොමද 5 කරන්නේ 3 මෙතන 5ක් අඩු කරනවා කියන්නේ 1යි 2යි 3යි නෝ නෑනේ. කොහෙද මේ යන්නේ කියලා වගේ හැඟීමක් එනවා නේද? ඉතින් ඒ කාලේ ඒගොල්ලෝ කිව්වේ මේකට විසඳුමක් නෑ කියලා. ඍණ සංඛ්‍යා තිබුණ නැති කාලේ. පුදුමයි නේද? අපි නම් දැන් කොච්චර පහසුයි මේක ඍණ දෙක කියන එක අපිට අග්ගලා කියනවනේ. නමුත් අන්න ඒ අවශ්‍යතාවය සපුර ගන්න. නේ අපි මේක හදමු කියලා තමයි මේ ඍණ සංඛ්‍යා හැදුවේ. කොහොම හරි දැන් ඔන්න එතකොට මේ සංඛ්‍යා ඔක්කොම ටික එකට ගත්තාම ඒ කියන්නේ counting numbers 0 සහ අර counting numbers වල negative numbers ඍණ සංඛ්‍යා ටික ඔක්කොම ගත්තාම අපි කියන නම තමයි මොකද නම? ඒක නම් අලුත් වචනයක්. ඒක මේකටම හදපු වචනයක්. අපි කියනවා මම මුලින්ම ලියන්නකෝ දැන් මේ කුලකේ ලියන්නේ කොහොමද? ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කුලක දෙකේ counting numbers සහ whole numbers කියන කුලක දෙක පටන් ගත්ත තැනක් තිබුණානේ. counting numbers එකෙන් පටන් ගත්තා. whole numbers බිංදුවෙන් පටන් ගත්තා. දැන් මේකට ගැන මොකද කියන්නේ? කොහෙන්ද පටන් ගන්නෙ? පටන් ගන්න තැනකුත් නැහැ, ඉවර වෙන තැනකුත් නැහැ. ඒ නිසා අපි දැන් මේ පැත්තෙන් ඩොට්ස් තුනක් දාලා පටන් ගන්නවා. ඒ කියන්නේ ඔකේ ඉඳලා එනවද දන්නේ නැහැ. ගොඩාක් යනවා මේ පැත්තට අවයව. අපි මැද ටිකක් විතර ලියලා පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් ලියන්න ඍණ 2 ඍණ 1 බිංදුව 1 දෙක ආපහු මේ පැත්තෙන් ඩොට්ස් තුනකුත් තියන්න ඕනේ. ඉතින් මේ ආකාරයේ හම්බ වෙච්ච මේ පළවෙනි කුලකේ අපිට එතකොට සංඛ්‍යා කුලක අතරින් ඒ කියන්නේ දෙපැත්තටම ඒ කියන්නේ මේක කොහොමද අනන්ත සංඛ්‍යාවක් තිබුණ අනිත් කුලක දෙකෙත්. නමුත් මේකට පටන් ගන්නකොත් නෑ, ඉවර වෙන තැනකුත් පේන්නේ නැහැ. මේ මොකද්ද මේ එතකොට? මොකද ලකුණම? අපි සිංහලෙන් කියන්නේ නිඛිල නේද? නිඛිල. ඒක අලුත්ම වචනයක්. ඔයාලා පාවිච්චි කරනවද වචනේ? කතා කරනකොට? නෑනේ. නිඛිල. ඉංග්‍රීසියෙන්ත් මේක අලුත් වචනයක්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ integers. integers. right? එතකොට මේ කුලකයට අපි පාවිච්චි කරන අකුර නම් I අකුර නෙවෙයි. මේකට පාවිච්චි කරන අකුර එතනත් පොඩි ඉතිහාස කතාවක් තියෙනවා. Z අකුර පාවිච්චි කරන්නේ. නැවතත් අපි දැන් හැමතිස්සෙම මේ සංඛ්‍යා කුලක වලට අකුරක් පාවිච්චි කරනකොට ඒක සාමාන්‍ය Z අකුර. දැන් මෙතන නම් සාමාන්‍ය Z අකුරෙන් වෙන් කරලා අඳුර ගන්න. මෙතන විතර ඩබල් ලයින් එකක් උනේ යන්න ඕනේ. එතකොට Z අකුරෙන් හැංග වෙන කුලකය තමයි නිඛිල කියන කුලකය. නැත්නම් integers කියන කුලකය. හරි. එතන මේක තමයි මේ. හරිද? ඔයාලට උගන්න පේනවා මම යන්නේ දැන් මේ පටන් ගත්තේ පුංචිම කුලකයෙන් ගන්න සංඛ්‍යා. ඊපස්සේ පූර්ණ සංඛ්‍යා නිඛිල. දැන් මොකද කරන්නේ? මට හිතනවා ඊළඟට කියන්න ඇත්තටම මේවා ඉන්න කලින් මේ ඍණ සංඛ්‍යා ඉන්න කලින් මිනිස්සු ඉතිහාසය දිහා බැලුවොත් මේවා ඉන්න කලින් මේ මැද පිරුණා. දැන් මිනිසුන්ට ඕනුනානේ මේ ඒගොල්ලන්ට ඕනුනා අපිට මොකක් හරි දෙයකින් දෙකට කපලා ඒතර ඒක කියන දෙයක් ඕනනවනේ. ඒ කියන්නේ සම්පූර්ණ එකකින් කොටසක් කියන එක. ඒතර භාග සංඛ්‍යාවේ fractions කියලා අපි කියනවා. ඒතර ඔයගොල්ලෝ බැලුවොත් දැන් අපි තුමු මම නිකන් 0.1 අතර විතරක් මෙතන බිඳුව මෙතන එක තියෙනකන්ද එතකොට භාගය කියන එක දෙකෙන් එක කියන එක මේකේ හරිය මැද තියෙන්න ඕනේ. ඒතර තුනෙන් එක මේ කොහේ හරි තියෙන්න ඕනේ. තුනෙන් එක තුනෙන් දෙක හතරෙන් එක හතරෙන් දෙක හතරෙන් තුන පහෙන් එක පහෙන් දෙක පහෙන් තුන පහෙන් හතර ඔය වගේ එකක් ඕනෑම සංඛ්‍යාවකට කඩලා ඒවෙන් කීපයක් අරගෙන අපිට කොටසක් හඳුන්වන්න පුළුවන්. මේ අපේ
ඒ වගේම එතකොට එකමාර දෙකමාර 3යි 3න් එක මේ හැම තැනම මැද්ද මට පුරවන්න පුළුවන්. එහෙම තමයි මේ දැන් ඔන්න මම රේඛාව දැන් සම්පූර්ණ කරනවා. දැන් හිතන්න සම්පූර්ණ කරනවා කියලා. හොඳේ ඔන්න බලන්න බලාගෙන යන්නකො මොකද වෙන්නේ කියලා. හිතමුකෝ සම්පූර්ණ වුණා දැන්. අර පැත්තට යනවා ඉවරයක් නෑ මේ පැත්තට යනවා ඉවරයක් නෑ. දැන් මම එළියන පේනවද දන්නේ නෑ. මොනවද තියනවනේ? මෙතන දෙක මෙතන තුන මෙතන හතර පහ හරි. ෆ්‍රැක්ෂන්ස් කියන එක භාග සංඛ්‍යා කියන එක අපි සංඛ්‍යා වර්ගයක් විදිහට ගණන් ගන්නේ නැහැ. හොඳේ ඒ මොකද කියලා දැන් තේරෙයි. බලාගෙන ගියාම දැන් ෆ්‍රැක්ෂන් එකක් අපි ලියනකොට අපි ලියන්නේ සංඛ්‍යා දෙකක් පාවිච්චි කරන අපි තුමු 5න් 3. මේක ලියන්නේ 5න් 3 කියන භාග සංඛ්‍යාව හිතන්නකො. හරි? ඒ කියන්නේ 5න් 1 ඒවා 3ක් නේ. කැලි 3ක් 5න් 1 කැලි 3ක් 5න් 3ක්. දැන් මේක ලියන්නේ මේ සංඛ්‍යා දෙකක් පාවිච්චි කරලානේ. ඕගොල්ලන්ට පේන්න ඕනේ දැන් මේ අතර තියෙන ඕනෑම භාග සංඛ්‍යාවක් මෙහෙම ලියන්න පුළුවන් වගේම මේ නිඛිල සංඛ්‍යාත් මේ වගේ ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් දෙක ගන්නකො. දෙක භාග සංඛ්‍යාවක් වගේ ලියන්න පුළුවන්. දෙක බෙදීම එක කියලා දෙකමනේ මේකේ තියෙන්නේ. දෙක බෙදීම එක කියන්නේ. හරි? ඒ කියන්නේ දැන් මෙච්චරක් දුරට මම කතා කරගෙන ආපු ඔක්කොම සංඛ්‍යා මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. බිඳුව තියන්න පුළුවන්. බිඳුව තියන්න පුළුවන් නැති අර එකක් දාලා. ඒ කියන්නේ බිඳුව තමයි. එතකොට දැන් ඔන්න හොඳට ගන්න මේක. මේක උඩ තියෙන ඕනම සංඛ්‍යාවක් ඔයා හිතන්න. මේ මැද මේ හරිය තියෙන එකක් නම් ඔයගලන්ට දැනට හිතේ යා මම මේ පෙන්නන ඕනම එකක් භාග සංඛ්‍යාවක් විදිහට කියන්න පුළුවන් කියලා. එතකොට ඒ කියන්නේ මේ ඕනම සංඛ්‍යාවක් නම් දැනට දැන් කතා කරගෙන ආපු මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. හරි? අපි ඉතින් ඕක ගණිතයේදී මෙහෙම තමයි ගණිතයේදී. මුලින්ම එන්නේ සංකීර්ණ අදහසක් එන්නේ. ඊට පස්සේ මේ අදහස දිනු කරලා අපි ගණිතයේදී ඩෙෆිනිෂන්ස් වලට යනවානේ අර්ථ දැක්වීම වලට. ගණිතයේ අර්ථ දැක්වීමක් ගන්නේ හරියටම මේ ආපු හැඟීම හරියටම කැප්චර් කරනවා. එතකොට තමයි එන්නේ මම හම්බුවරි බරපතල වගේ පෙන්නනම් මේ ගැන වෙන දවසක් කතා කරන්නම්. කොහොම හරි අපි කියනවා මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. කියන්නේ දැන් අපි මම ෆ්‍රැක්ෂන්ස් කියලා ලියන්නම්කෝ භාග සංඛ්‍යා මේ අතර මැද්ද තියෙනවානේ භාග සංඛ්‍යා. ෆ්‍රැක්ෂන්ස් ඒ කියන්නේ ඕනෑම නිකිල දෙකක් අතර හිතන්නකෝ භාග සංඛ්‍යා පොඩ්ඩක් තියෙනවානේ මේ ඒකත් මේ හිතලා බලන්න හරි ලස්සන දෙයක්. කොච්චරක් විතර තියෙනවද කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? භාග සංඛ්‍යා කීයක් කියන්නේ? මේ හැමතැනම භාග සංඛ්‍යා තියෙනවා අතර මැද්දේ. මේවා මේ මැදට ගියොත් එහෙම දැන් දෙක පහ වුණාම එක පහ වුණාම ඒ තියෙන්නේ ඔයාට යන්න පුළුවන් මිශ්‍ර භාගයක් විදියට නැත්නම් මොකද ඒකට කියන්නේ improper fraction වචනේ අපි වාගමු අපි තුනයි එකයි එකමාර කියන එක ලියන්න පුළුවන් කොහොමද තුන බෙදීම දෙක කියලා ලියනවනේ කොහොමද එකයිනේ මේවා එක එක නිරූපණය කරන විදිය මේ තව මේ මම හිතන්නේ ඔයගොල්ලෝ වැරදි අවබෝධයක් තියෙන දෙයක් තමයි මට හිතෙනවා ඔයගොල්ලෝ හිතනවාද මේ දශම සංඛ්‍යා කියන්නේ තවත් සංඛ්‍යා වර්ගයක් කියලා. එහෙම මම හිතන්නේ මට ඇහිලා තියෙනවා. දශම සංඛ්‍යා කියන්නේ තවත් සංඛ්‍යා වර්ගයක් නෙමෙයි. දශම කියන්නේ මේ සංඛ්‍යාව නිරූපණය කරන වෙන විදියක්. හරිද? ඒක තවත් අමුතුම මේ සංඛ්‍යා වර්ගයක් නම් නෙවෙයි. දැන් මොකද මම කියාගෙන ආවේ? හරි. ඒතර මේ ඔක්කොම සංඛ්‍යා දැන් එකට ගත්තාම අපි දැන් මේ ඔක්කොටම එක නමක් දෙන්න යන්නේ. ඒකද අපි ඉවර කරන්න හදන්නේ. මේ නිකිලයි ඒ නිකිල අතර තියෙන භාග සංඛ්‍යයි මම ප්‍රශ්න කැව නේද? එක අපි දන්නකො 1 2 අතර 1 2 අතර 0.1 ගමු. ඒ වගේ ප්‍රොපර් ෆ්‍රැක්ෂන් හරියටම භාග සංඛ්‍යයිනේ මේ දෙක අතරනේ. එකට අඩු බිඳුවට වැඩි. කීයක්ද? භාග සංඛ්‍ය මම zoom කරලා අඳින්නද? හිතන්න මෙතන බිඳුව. මෙතන එක. හරි? zoom කරා. බිඳුව මැදම තියෙනවා 2කින් 1. එතකොට 3ෙන් 2 මොකක්ද මෙතන තියෙනවනේ මේ 3ෙන් 1 මේ 3ෙන් 2. එයා හිතාගෙන යන්නේ කොච්චර භාග සංඛ්‍යාවක් ගොඩක් මේක ASCII ඉර කරන්න පුළුවන්ද කියලා. 4ෙන් 1 මම මේක හරියටම මට ස්කේල් එකට ඇඳෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ 4ෙන් 1 4ෙන් 2 කිව්වොත් මේකමයි 4ෙන් 3 වෙනවනේ මේ හරිය ඔය වගේ. 5 පංගු 6 පංගු 7 පංගු 8 පංගු 9 පංගු 10 පංගු මේ කියවන කොයි වෙලාවද? 100 පංගු 10 පංගු ලක්ෂයෙන්
ඔයාලා තේරෙනවද මම මේ චූටි මට කියන්න වචන නෑ මේක. ඔයාලා ඒක හිතලා බලන්න. හම්බෝ මේක ඇතුලේ තියෙනවා ඉතා පුදුමාකාර බොහෝ ෆ්‍රැක්ෂන්ස් ඉරක් උදාහරණයක් මෙන්න මේක වෙන්න පුළුවන්. මම ලියන එකක් මේක වෙන්න පුළුවන්. මෙන්න මේක. මේකෙන් ඔන්න ඕක. නේද? එකක් තියෙනවනේ මෙතන. तो वගේ හිතන්නකො කොච්චර ෆ්‍රැක්ෂන්ස් ඉරක් මේක ඇතුලේ කියලා. හරිද? හරි. මේ ඔක්කොම සංඛ්‍යා එක ගොඩට දැම්මම කියන වචනයක් තියෙනවා. ඒක අපි අර්ථයක් දක්වනවා එක විදියකට. මේ ඔක්කොම එකට අපි කියනවා පරිමේය සංඛ්‍යා කියලා. මේ පාටිම තමයි ලියන්න වෙන්නේ. පරිමේය සංඛ්‍යා කියලා. මොනවාද පරිමේය සංඛ්‍යා කියලා දැන් මම කිව්වේ? මේ නිඛිල සංඛ්‍යා ඔක්කොමයි ඒව අතර තියෙන ඔක්කොම භාග සංඛ්‍යායි. මොකද මේකට එක වචනයක් දුන්නේ මේ ඔක්කොම එක ආකාරයකට ලියන්න පුළුවන්. ඒකට අපි කියනවා මේ ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කියලා. අපි ඉංග්‍රීසියෙන් මේවට කියන්නේ rational numbers. මම හිතන්නේ ඒ ඉංග්‍රීසි වචනයෙන් නම් ඔයගලන්ට තේරෙයි ඇයි මේකට මේ වචනේ ආවේ කියලා. මේ rational කියන වචනේ ඇතුලේ තියෙනවානේ ratio කියන එක. මේ බලන්න ratio. දන්නවද ratio කියන්නේ මොකක්ද කියලා? අනුපාතයක් කියන එක. ඒතකොට පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මම රතු පාටින් ලියන්නම් යම් කිසි නිඛිලයක් මම P කියන්න යම් කිසි නිඛිලයක් බෙදීම තවත් නිඛිලයක් ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා ඒ කියන්නේ ඔක්කොම සංඛ්‍යා කියලා නේද හිතෙන්නේ මේකට තියෙන ඔක්කොම සංඛ්‍යා කියලා නේද හිතෙන්නේ එහෙම තමයි ගොඩක් කල් අපි හිතුවේ මේ ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යා වලට ඔක්කොම එකට කියනවා පරිමේය සංඛ්‍යා කියලා. හැබැයි චූටි දෙයක් හැමදෙස්සම ඔයගොල්ලෝ මතක තියාගන්න බෙදීමක් එනකොට ගණිතයේදී හැමදෙස්සම මතක තියාගන්න මොකද්ද? මේ බෙදෙන සංඛ්‍යා මොකක් වෙන්න බැයිද? මේ Q කියන එක වෙන්න බැරි සංඛ්‍යාව මොකක්ද? ඕන සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන් එකකින් හැර. ඇයි ඒ? මොකද්ද? බිංදුවෙන් බෙදන්න බෑනේ. ඒ තවත් රස කතාවක්. ඉතින් ඇයි බිංදුවෙන් බෙදන්න බැරි? බිංදුවෙන් බෙද මොකද වෙන්නේ? මොකද උත්තරේ? උත්තරයක් නෑ. ඒක අර්ථ දක්වලා නෑ. ඒක meaningless. අර්ථ විරහිතයි. ඒක ඉතින් මේක ඇතුළේම කතා කරන්න යන්නේ නැහැ. නමුත් බිංදුව හැර මේක ඕනම සංඛ්‍යාවක් p ඕනම සංඛ්‍යාවක්. z කුලකයේ තියෙන ඕනම සංඛ්‍යාවක්. හරි? මම මෙන්න මේක ඔයගලන්ට තේරෙනව නේද? p අවයවයක් z කුලකයේ q අවයවයක් z කුලකයේ බිංදුව හැර. ඒක කියන්නේ ඒක ලියන්න පුළුවන්ද? මේ z අකුර මට ඒක ඇත්තටම කියන්න බැරි වුණා ඉස්සෙල්ලා. මේ z අකුරෙන් අපි qa මොනවද නිකිරනේ ඉන්ටිජර්ස්නේ. ඒ කියන්නේ මෙන්න මේ ටික ඔක්කොමනේ. ඒ z අකුරම පාවිච්චි කරලා අපිට පුළුවන් වෙනවා අපිට කතා කරන්න ඕන නම් ඍණ ටික අරලා බිංදුවේ ඉඳන් ඉතුරු ටික. නැත්තම් ධන ටික අරලා බිංදුවේ ඉඳන් ඍණ පැත්තට. එහෙම ඒකේ කොටසක් ගන්න ඕන නම් බිංදුව අඩංගු කරලා බිංදුව අඩංගු නැති කරලා මේ z අකුරම පාවිච්චි කරලා අපිට අංකණයක් යොදන්න පුළුවන්. ඉතින් හරි පහසුයි මේ කවුරු හරි මේක හොයාගත්ත කෙනා අපි z+ කිව්වොත් ඒ කියන්නේ මෙතනින් එහා 1 2 3 1 2 3 කියලා ටික විතරයි. z- කිව්වොත් ඒ කියන්නේ ඍණ එකේ ඉඳලා මේ පැත්තට. z+ එක මෙතන බිංදුවක් දැම්මොත් 1 2 3 බිංදුවත් ඇතුළුව. z- කියලා මෙතන බිංදුවක් දැම්මොත් ඍණ ටිකයි බිංදුවත් ඇතුළුව. ඒ වගේ අර චූටි පොඩි වෙනසක් කිරීමේ. ඉතින් මේක හරිය මොකද්ද මේක කියන්නේ? මේක අපිට තේරුම් ගන්න පහසුයි. මේක තේරුමක් ඇතුව ලස්සනට කරලා තියෙන දෙයක්. මහා ලොකු දෙයක් නෙවෙයි. නිකන් අංකණයක් විතරයි. ඉතින් කොහොමද මම කියන්න ඕනේ මෙතන q වෙන්න පුළුවන්. q වෙන්න බෑ කියලා එක මට කියන්න පුළුවන්. q වෙන්න බෑ. මෙන්න මෙහෙම ලියුවා නම් ඒත් ඇතිනේ. ඒ කියන්නේ ඕන එකක් වෙන්න පුළුවන් z කුලකයේ බිංදුව හැර. හරි? මම මේකේ අර්ථ දැක්වීම අර නොටේෂන් එක දෙන්න යන්නේ නැහැ. මම දැන් ඒක දෙන්න යනවනේ. ඊට වඩා වෙන දෙයක් තමයි මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එතකොට දැන් ආපහු එන්න මේ රේඛාව උඩට දැන් මේ නිකිර සංඛ්‍යා ඔක්කොමයි කියන්නේ නම් පූර්ණ සංඛ්‍යා වගේ ධන සහ ඍණ පූර්ණ සංඛ්‍යා බිංදුව ඒ ටිකයි ඒ අතරමැද තියෙන ඔක්කොම භාග සංඛ්‍යායි එකට දැම්මහම පරිමේය සංඛ්‍යා rational numbers ඒකේ සිම්බල් එක මොකක්ද සිම්බල් එක q ඒ දන්නේ නැහැ නේද q කියලා වචනේ q ඉතින් ආයිත් අර ඒක සාමාන්‍ය q අකුරෙන් වෙන් කරලා අඳුරගන්න මේ capital q පොඩි ඉරක් මෙහෙම දානවා. හරි. එතකොට මේ සිම්බල් එක තමයි Q අකුර capital Q අකුර අමතර ඉරකුත් එක්ක
පරිමේය සංඛ්‍යා කුලකය හඳුන්වන තනි අකුරේ නම. හරි මේ මොකක්ද කියන්නේ? පරිමේය සංඛ්‍යා කුලකය මුළු සෙට් එකම. හරි. මට හිතෙනවා මේ පින්තූරය ඔයගොල්ලන්ට වැරදි අදහසක් කියලා මේ භාග සංඛ්‍යා මේ හැමතැනම තියෙනවා හරිද? මේ ඕනම පූර්ණ සංඛ්‍යා දෙකක් අතර නිඛිල දෙකක් අතර භාග තියෙනවනේ මේ ඍණ 1/2 ඍණ 2/2 කමාරමයි ගන්න ඕනේ දැක්කනකොට කොච්චර තියෙන්න පුළුවන්ද කියන එක. හරි. මට මෙතනදී කතා කරන්න උවමනා වෙනවා මේ පරිස්සල කිව්ව ඔයගොල්ලන්ගේ වැරදි මතයක් තියෙනවද දන්නේ මේ දශම සංඛ්‍යා කියන තවත් එක්තරා සංඛ්‍යා වර්ගයක් කියන. එහෙම ගන්න නෙමෙයි. දැන් මේ දක්වා අපි කතා කරපු සියලුම සංඛ්‍යා පරිමේය සංඛ්‍යා කුලකයේ තියෙන සියලුම සංඛ්‍යා දැනට තව එක වර්ගයක් විතර කතා කරන්න තියෙන්නේ. දැනට මේ දක්වා කතා කරපු සියලුම සංඛ්‍යා මේ අපි දැන් මේ දැකපු මේ සංඛ්‍යාම නිරූපණය කරන තව විදියක් තමයි දශම කියලා කියන්නේ. නිරූපණය කරන තව විදියක්. හරිද? අපි චූට්ටක් එක බලමුද? දැන් අපි හිතමු මේ මොකද මේ දශම විදියට නිරූපණය කරාම අපිට මේ පරිමේය සංඛ්‍යා කුලකයේ තියෙන මෙන්න මේ Q ඇතුලේ තියෙන මම ඇඳලා තියෙන ටික හොඳේ නිඛිල සහ භාග සංඛ්‍යා ඇතුලේ තියෙන. මේ සංඛ්‍යා දශම විදියට නිරූපණය කරාම අපිට ආකාර දෙකක දශම සංඛ්‍යා ලැබෙනවා. ඒ කියන්නේ දෙවිදියකට එන දශම හම්බ වෙනවා මේවා දශම විදියට ලියුවාම. දැන් මේ දශම විදියට ලියනවා කියන්නේ මොකද්ද? අපි තමයි පූර්ණ සංඛ්‍යා ගන්නකො 3. ඔක දශම සංඛ්‍යාවකද ලියුවද තියෙන්නේ 3.0. කියන්නේ මේ ඔක්කොම දශම ස්ථාන ටික බිඳුනේ. ඒක ඔය වගේ මේ ඕන එකක් ඍණ 2 දශම බිඳුව මේ එකමයි. හරිද? මේක දශම නිරූපණය. අපි දැන් ගමු භාග සංඛ්‍යාවක්. අපි ගමු භාග සංඛ්‍යාවක් නියම භාග සංඛ්‍යාව 0.1 අතර තියෙන අපි හිතමු 4න් 3 දැන් ඒකේ දශම නිරූපණය ඒගොල්ලෝ දන්නවනේ දශම නිරූපණය 0.75. හරිද? ඒතකොට මේවා මේ සංඛ්‍යාම පරිමේය කුලකයේ තියෙන සංඛ්‍යාම නිරූපණය කරන තව විදියක් විතරයි. ඒතර මම ටක්කර මතක් කරනවා ඔයගොල්ලෝ දන්නවා ඒ වැරද්ද හරි ගස්සන විතරම උරුනේ එහෙම වැරදි අවබෝධයක් හිටියා නම් දැන් අපි මේ ඕන සංඛ්‍යාවක් මේ පරිමේය කුලකයෙන් ඕන සංඛ්‍යාවක් අරගෙන ඒකේ දශම නිරූපණය ලිව්වොත් අපිට ಜಾති දෙකක දශම හම්බ වෙනවා. හරි? මම මෙහෙම ලියන්නම්කෝ. පරිමේය කුලකෙම දාලා මේ පරිමේය කුලකයේ තියෙන ඕනෑම සංඛ්‍යාවක් මම ඒක ගන්න බෑ. ඒක ගන්නකොට හම්බෙච්ච මම එහෙමෙන් ගන්නවා. අරගෙන ඒකේ දශම නිරූපණය ලිව්වම මට දෙආකාරයක දශම හම්බ වෙනවා. එක ආකාරයක මෙහෙම. ඒක අපිට දන්නවා මේක. සමහර පරිමේය සංඛ්‍යා දශම ආකාරයෙන් ලිව්වම සමහර පරිමේය සංඛ්‍යා දශම ආකාරයෙන් ලිව්වම ඒ දශම සංඛ්‍යාව ඉවරයක් තියෙනවා. උදාහරණයක් විදිහට 3.2. 3.2. දැන් මේ මොකේ දැන් මේ සාමාන්‍ය ආකාරයට කියන්නේ මේ මොකද්ද මේ 3.2 කියන්නේ? දශම දෙක කියන්නේ කොහොමද? 10න් 2 එතකොට 5න් කියන්නේ 3.5න් 1 කියන එක තමයි මේ. හරිද? මේක දැන් 3.5න් 1 කියන පරිමේය සංඛ්‍යාව මේ කොහරින් මෙහෙරින් තියෙන්නේ ඔය හරිය 5න් 1. හරි? 3.5න් 1. ඒක දශම ආකාරයෙන් ලියුවා 3.2 කියලා ඉවර වෙනවනේ. ඊටු ටික ඔක්කොම ආයි බිඳු. ඒතර මෙහෙම දශම ස්ථාන ඉවරයක් වෙන. ඊට පස්සේ දෙන්නේ බිඳු. එහෙම ආකාරයේ දශම සංඛ්‍යා නිරූපණයකුයි තව අපිට හම්බ වෙනවා මොන එකතර යන්නද? තව ආකාරයකට හම්බ වෙන මේ වගේ. ඔයගොල්ලෝ පුරුදු වෙන්න මේක. මම කියන්නේ අපිට 0.3 යනවා ගලක් නැති જાති එක. අපි මේක වෙන නොටේෂන් එකකින් ලියනවනේ නේද? දැන් මේ මොකද්ද මේ අතර මේ 3න් 1 කියන සංඛ්‍යාව. කොහෙද ඒක තියෙන්නේ? මේ හරිය තියෙනවනේ. මෙන්න මෙයා. හරි? 3න් 1 දශම නිරූපණයෙන් ලිව්වම මෙහෙම ලියනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේ දශම නිරූපණය 3.5න් 1 දශම නිරූපණය ඉවරයක් තියෙනවා. අපි මේවට කියනවා මේ වචන තියෙනවා හොඳේ. ඉතින් වචන ආවම මේ හැම එකටම වචනයක් කියලා හිතන්න එපා. එහෙම වචන දාගෙන අපි පහසුවට මම හන්දස් මේ කියනවා. මේ ආකාරයට කියනවා මේ සිංහලෙන් කියන්නේ අන්ත දශම. හරි? අන්ත දශම. ඉතින් මේකේ අන්ත කියන්නේ අන්තයක් තියෙනවා. ඉවරයක් තියෙනවා. අන්තයක්. ඒතර මේවා අනන්ත දශම. හරි පහසු වචන දෙකක්. අන්ත දශම අනන්ත දශම. හරි? ඉංග්‍රීසියෙන් කියනවා terminating decimals. terminate film එක බලලා තියෙනවද? terminator
ඉවර කළා දාන කෙනා මම වෙන පාටි කියන්න මේවට කියන්නේ terminating decimals. terminating ඉවර වෙන කියන තේරුම. terminating decimals. මේකට කියනවා මේවා කියන්නේ දැන් මෙතනදී terminate වෙන්නේ නැත්තම් ඉවර වෙන්නේ නැත්තම් වෙන දේ තමයි පරිමේය සංඛ්‍යා කුලකයේ ඇතුළේ තියෙන සංඛ්‍යාවලට ඉවර උන්නේ නැත්තම් වෙන දේ තමයි repeat වෙනවා. නැවත යනවා. හරි ඒ තේරුම තමයි ඉංග්‍රීසි වචනේ කියන්නේ repeating decimals නැත්නම් recurring decimals කියන්නේ. මම repeating කියන එක අපිට පුදුමයි ගොඩක් නේද? repeating decimals. එක්කෝ එන්නේ ඔයාට terminating decimal එකක් නැත්නම් එන්නේ repeating decimal එකක්. ඔය දෙක තමයි. පරිමේය සංඛ්‍යා කුලකයේ ඕනෑම සංඛ්‍යාවක් ගන්න ඒකේ දශම නිරූපණය හොයන්න බැලුවොත් එක්කෝ terminate වෙනවා එක්කෝ ඉවර වෙනවා එක්කෝ ඉවර වෙන්නේ නැහැ මම ඉවර වෙන්නේ නැහැ කියන එක කියන්නේ කොහොමද ඉවර වෙන්නේ නැත්තම් repeat වෙනවා හරි repeat වෙනවාමයි දැන් මේක අර අනිත් notation එකක් මම කියන්නම්කෝ මේක අපිට දාන්නේ මේක තුනේ ඉලක්කමක් විතරක් repeat වෙන හින්දා එක තුනේ ඉලක්කමක් විතර උඩින් ඩොට් එකක් දානවානේ මේක මේ repeating කියන තේරුමට සිංහලෙන් කියනවා සමාවර්ත දශම කියලා ආවර්ත කියන්නේ නැවත වෙනවා කියන එක එකම දේ ආවර්ත වෙන හින්දා සමාවර්ත කියලා කියනවා. දැන් මම තව දෙයක් මම හිතන්නේ මට ඇහුණා මෙන්න මේ ඩොට් එකට ඒක නිකන් තිතක් විතරයි. ඒක තවත් දශම තිතක් නෙවෙයි. ඒක මේ සමාවර්ත දශම තිත එහෙම නෙවෙයි. මේ එක දශම තිතයි. දශම විදිහට ලියුවා මේක තමයි දශම තිත. හරි මේක දශම තිත. මේක නිකන් තිතක් ඒක අංකණයක් විතරයි මේක අපි නැත්තම් මේ කොහොමද කියන්නේ හැමතිස්සෙම තුනේ ටිකක් ලියලා ඩොට්ස් ටිකක් අදා ලියන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා තව රිපීටින් decimals ගත්තාම ඔර සෙට් ඩිජිට් සෙට් එකක් රිපීට් වෙනවා සමහර වෙලාවට. ඒකට ඒ පළවෙනි ඩිජිට් එක උඩයි අන්තිම ඩිජිට් එක උඩයි අපි ඩොට්ස් දෙකක් දානවා. ඒක ආයිත් මේ පහසුරකට දැන් මේ ඩොට් එකක් විතරයි. හරි? ඉංග්‍රීසියෙන් නම් මේක ඩොට් නොටේෂන් කියලා තමයි කියන්නේ. ඒතර මේක සමාවර්ත දශම තිත එහෙම නෙවෙයි. ඒක තියෙන නිකම්ම යන දිටක්. හරි? දශම තිත ඔච්චරයි. දශම තිත කීපයක් නෑ. හරි දැන් ආයි කප දැන් ඕක මේක උගලන්ට මේ ඕගොල්ලෝ මේක කරලා වහන්න ඕනේ. දැන් ඕනම භාග සංඛ්‍යාවක් අරගෙන කැල්කියුලේටර් එකකින් ගහලා වහන්න ඒකේ ඩෙසිමල් රෙප්‍රසන්ටේෂන් එක දශම නිරූපණය කොහොමද කියලා එක්ක ඉවර වෙනවා එක්ක රිපීට් වෙනවා. ඔය දෙක විතරයි වෙන්නේ. හරි? දැන් මම ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔයගොල්ලන්ට ටිකක් හිතෙන්නේ නැද්ද මේ සංඛ්‍යා රේඛාවේ ඔක්කොම සංඛ්‍යා ටික අපි හොයාගෙන ඉවරයි වගේ ගතියක්? ඒ කියන්නේ මේ රේඛාව උඩ මම පෙන්නන ඕනම පොයින්ට් එකකට මෙන්න මෙතන තියෙන පොයින්ට් එකට ඔයගලන්ට හිතයි හරි මට කියන්න පුළුවන් එතන තියෙන එතනට එන සංඛ්‍යාව වගේ භාගයක් හරි 4යි 50න් 43 මොකක් කර වෙන්න පුළුවන් කියලා ඔය ඔක්කොම ෆ්‍රැක්ෂන්ස් වලින් පිරෙවුවාම අපිට හිතනවා නේද මේක දැන් පිටලා ඉවරයි වගේ ගතියක්. ඉතින් ගොඩ කල යනකම් මිනිස්සු ওই ටික තමයි තියා හිතුවා ඔච්චර තමයි ඕකෙන් මේක පිටලා ඉවරයි කියලා. වැඩේ කියන්නේ හරි පුදුමයි මේවා. මම දන්නේ මටත් හිතෙන්නේ එහෙමයි. ඔයගලන්ට හිතනවද නැද්ද මේක මෙතන ඉහළ දෙයක් මේකසේ තව සංඛ්‍යා වර්ගයක් තියෙන්න පුළුවන්ද කියන්නකෝ. එහෙම බෑ කියලා හිතන්නේ කොහොමද දන්නවද? ඒ ඉතින් අපි හිතලා බලන්නකෝ. දැන් ඕනම පූර්ණ සංඛ්‍යා දෙකක් ගත්තොත් නිකිල දෙකක් ගත්තොත් මම 0.1 ගන්නම් පහසුවට. මම කියන ඕනම භාග සංඛ්‍යාවක් මේක ඇතුලේ තියෙනවා. නියම භාග සංඛ්‍යාවක්. සහ මම ඔයාට කිව්වොත් මෙන්න මෙතන මේ පොයින්ට් එකේ පස්සේ තියෙන පොයින්ට් එක අතන තියෙන ඕනම පොයින්ට් එකකට අදාළ භාග සංඛ්‍යාවට කියන්න පුළුවන් වගේ ගතියක් හිතනව නේද? හරි. මොකද අනේ ඊට පස්සේ එක ගණිතඥයෙක් හොයාගත්තා පයිතගොරස්ගේ අනුගාමිකයෙක් හිපසුස් කියලා. එයා හොයාගත්තා සංඛ්‍යාවක් එයාට බැරි වුණා මේ සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් විදිහට නැත්නම් රැෂනල් පරිමේය සංඛ්‍යාවක් ඒක පූර්ණ සංඛ්‍යාවකුත් නෙමෙයි ඒක භාග සංඛ්‍යාවක් වගේ භාග සංඛ්‍යාව කිව්වම අපිට එන හැඟීම පූර්ණ කැලකුයි තව කොටසකුයි කියන එකනේ එහෙම එකක් තමයි නමුත් ඒක මේ විදිහට ලියන්න බෑ අපි දැන් මේ අපි දැනට දැක්කම ඔක්කොම පීඩෙදිම කිව්වා කරේ ලියන්න පුළුවන් නේ මොකක් හරි අංක දෙකක් දාලා එයාට මේ ආපු සංඛ්‍යාව තමයි මෙන්න මේ සංඛ්‍යාව. දැන් මේක ලියන්නේ නෙමෙයි. මොකද මේ සංඛ්‍යාව? මූල 2 √2 ස්ක්වයර් √2 වර්ග මූල 2. දැන් වර්ග මූල 2 අපිට දල වශයෙන් කියන්න පුළුවන් මේක 1.0 ගානක් වෙන්න ඕනේ කියලා. මොකද එකේ වර්ගය 1යි දෙකේ වර්ගය දැන් මේ වර්ග මූල 2 වෙන්න ඕනේ යම්කිසි සංඛ්‍යාවක් වැඩි කරාම එන සංඛ්‍යාවෙන්ම උත්තරේ 2 වෙන විදිහේ සංඛ්‍යාවට වර්ග මූල 2 කියන්නේ.
එතකොට මේ සංඛ්‍යාව 1 වෙන්න බෑ. මොකද 1 වර්ගය 1යි. 2 වෙන්න බෑ. 2 වර්ගය 4යිනේ. 4 ගියාම 2 පහ කරලා ගින් තියෙනවා. එතකොට මේක 1 දශම ගාණක් වෙන්න ඕනේ කියන එක පැහැදිලිනේ. මේක 1 දශම ගාණක් වෙන්න ඕනේ. එතකොට අපිට හිතනවා 1 දශම ගාණක් නම් හරියට ඉන්නේ 1යි මොකක් හරි අපි භාග ආකාරයෙන් හිතුවොත් මම නිකන් ලියන්නම් හරිය 1යි අපි හිතමු 23න් 17 වගේ මොකක් හරි එකක් වෙන්න බෑ. එකක් තව කොටසකුත් නේ. වැඩේ කියන්නේ මේ කොටස ලියන්න බෑ. මෙයා බැලුවා මේක ලියාගන්න බෑ මෙයාට මේ ආකාරයට. ඒ කියන්නේ 1 දශම කීයද කියලා මෙයා හොයාගෙන යන්නත් බෑ. ඒ කියන්නේ මෙතන අපි මේ සංඛ්‍යා ඔක්කොම මේ පරිමේය සංඛ්‍යා කුලකය තමයි ඔක්කොම සංඛ්‍යා කියලා හිතාගෙන හිටියට මේ ගොඩට වැටෙන්නේ නැති මෙන්න තියෙනවා සංඛ්‍යාවක්. මොකද ඒක ලියන්න බෑ මේ විදියට. හැබැයි ඒක මෙතන නැද්ද තියෙනවා ඉතින් 1 කීය හරි 1 දශම ගණන් නම් මේ 1 2 3 තියෙන්න බෑ කොතන හරි. හැබැයි ඒක අපි කවුන්ට් කරලා තිබුණේ නෑ මේ පරිමේය කියන ගොඩට. ඉතින් මේවට මොනවද කියන්නේ? දැන් මෙතන වැඩේ මේවොන්න තවත් වැරදි අවබෝධයක් වෙන්න පුළුවන්. මම ගොඩාක් කල් වෙනකන් හිතන් හිටියේ මේ පරිමේය. දැන් මේකට කියන්නේ අපරිමේය සංඛ්‍යාව ඔබ දන්නවා. පරිමේය නොවන කියන අදහසින් අපි ඒකට අලුත් නමක් දෙන්න ගියේ නෑ. ඒකටත් හේතුවක් මම කියන්නම්. අලුත් නමක් දෙන්න ඕනේ නැහැ. පරිමේය නොවන තාත්වික කුලකයේ තියෙන අනිත් ඔක්කොම සංඛ්‍යා ටික තමයි මේ જાතිය සංඛ්‍යාත. ඒකට අපරිමේය කිව්වම ඇති. ආය අමුතුනමක් දෙන්න ඕනේ නැහැ. පරිමේය නොවනවා නම් මෙන්න මේ જાතිය කෙනෙක් තමයි. හරිද? ඒතර මේගොල්ලන්ට කිව්වේ අපරිමේය සංඛ්‍යා කුලකය ඉංග්‍රීසියෙන් irrational. පරිමේය මම කියන්නේ ගියේ අනිලින්නම්කෝ. irrational. පරිමේය නෙවෙයි අපරිමේය. අපු ගම නොවන කියන අදහස තමයි එන්නේ. අපරිමේය නැත්නම් ඉංග්‍රීසියෙන් අපරිමේය සංඛ්‍යා කියලා කියනවා. අපරිමේය සංඛ්‍යා ඉංග්‍රීසියෙන් irrational numbers. Then මොනවද irrational numbers කියන්නේ? rational නොවන ඒවා. පරිමේය නොවන ඒවා. ඒ කියන්නේ කියලා p බෙදීම කිව්ව ආකාරයට යන්න බැරි ඒවා. ඒ කියන්නේ කොහොමද අපි කොහොමද ඒක හොයන්නේ? දැන් මෙහෙම කියනවා. දැන් වර්ගමූල 2, වර්ගමූල 3, වර්ගමූල ඔයගොල්ලෝ මේක දැකලා නැති. වර්ගමූල 4 වර්ගමූල 4 දෙකනේ. ඒක නෑ. හරි? ඒ කියන්නේ පූර්ණ වර්ගයක් නොවන සංඛ්‍යාවක වර්ගමූලය. ඒ ඔක්කොම අපරිමේයයි. ඔහොම අපි කියනවා. ඉතින් √3, √5, 6 ඔක්කොම ලියන්නකො. මූල 4 නෑ. ඒක 2. මූල 9, මොකද 9 කියන්නේ වර්ග සංඛ්‍යාව. ඒතර ඒක 3. ඒව ඔක්කොම පරිමේයයි. හරි? ඒව පරිමේයයිනේ. නමුත් ඒ අතර තියෙන අනිත් ඒවා ඔක්කොම මේක ගොඩාක් තියෙනවානේ ලියාගෙන යන්න පුළුවන්. මේ ඔක්කොම අපරිමේයයි කියලා කියනවා. දැන් මෙහෙම කිව්වහම සහ ඔය ඕකට තව දානවා විසික් කරනවා මොනවද ගන්න? මතකද පයිත් අපරිමේයයි කියලා අපි කියනවා. පයි. ඔය තව චූටි වරදක් ඔයගලගේ තියෙනවනම් මම හරි ගස්සන්නම්. මේක ග්‍රීක අකුරක් මේක පයි. මේක ෆයි නෙවෙයි. මේක පි. පයි. හරිද? ෆයි කියලා වෙන සිම්බල් එකක් තියෙනවා. මෙන්න මෙහෙම සිම්බල් එකක් තියෙනවා. ඒකත් මැතමැටිකල් සිම්බල් එකක්. මේක පාවිච්චි කරනවා අපි මේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ? golden ratio කියලා නියතයක්. ඒක golden ratio කියන දෙයට හංගවන්න තමයි ෆයි කෙනෙක් පාවිච්චි කරන්නේ. ඒතර මේක පයි, මේක ෆයි නෙවෙයි. ඉතින් අපි කියනවා පයි කියන්නේ irrational අපරිමේය සංඛ්‍යාව. ඉතින් ඔය වගේ අහඹු ලෙස අපි කියන්නේ ඒක දැන් උගලන්ට ඉතින් දැන් මම කොහොමද දැනගන්නේ මේ සංඛ්‍යාවක් අපරිමේය කියන මේවා විතරද වගේ අදහසක් හිතනවද ඔයගලන්ට? ඔයගලන්ට දැන් මම දෙයක් කියනවා පුදුම හිතේ. හරි? ඔන්න පළවෙනි දේ තමයි මේ සංඛ්‍යා රේඛාවේ අපි අපරිමේය සංඛ්‍යා කියලා දෙයක් තියෙනවා කියලා හිතන්න කලින් අපිට හිතෙන නිකන් මේක දැන් පිළිලා ඉවරයි. ඒ දෙයනේ මේ දෙක ඇතුලේ මේ දෙක ඇතුලේ භාග සංඛ්‍යා කීයක් තියෙනවද කියන්නේ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. ඒ මම කිව්ව දේ ගැන හිතලා බලන්න. අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. මේ ඕනෑම නිකිල දෙකක් අතර. නිකිල දෙකක් නෙමෙයි ඕනෑම සංඛ්‍යා දෙකක් අතර. ඒක පස්සේ කතා කරමු. නිකන් හිතන්නකෝ ඕනෑම නිකිල දෙකක් අතර භාග සංඛ්‍යා improper වෙන්න පුළුවන්. එක දෙක අතර නම් improper fractions නේ. කියන්නේ mixed මිශ්‍ර භාග. එතකොට බිඳුව එක අතර නම් නියම භාග අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. ඒතර ඔක්කොම පරිමේයයිනේ. ඒතර මේක පිළිලා ඉවරයි කියලා වගේනේ හිතෙන්නේ. මේක තව සංඛ්‍යා තියෙන ඉඩක් තියෙනවා වගේ හිතනවානේ. නමුත් දැන් අපි හොයාගත්තනේ මේ වගේ ඒවාක් තියෙනවා කියලා. ඒවා පරිමේය නෙමෙයි කියලා. ඒවත් මේක උඩ ඉන්න බෑයි.
වැඩි මොකක්ද දන්නවද? මේ රේඛාව උඩ වැඩිපුරම ඉන්නේ මේ පරිමේය සංඛ්‍යාවලට වඩා අපරිමේය සංඛ්‍යාව. කියලා මම කිව්වොත් ඔයගොල්ලෝ පිළිගන්නවද? පුදුම හිතෙන් නැද්ද කියන්නකෝ ඒකට? අපි දැන් මේ පිළිලා ඉවරයි කියලා හිතපු සංඛ්‍යා රේඛාවේ කියන්නේ හිස් තැන් තිබිලා තියෙනවා ඒ පිළිච්ච ඒවට වඩා. හරිද? ඒ වැඩිපුරම මේ රේඛාව උඩ තියෙන්නේ අපරිමේය සංඛ්‍යා. ඒ අනිත් එක දැන් අපරිමේය සංඛ්‍යා වලට උදාහරණනේ අපි මේ දුන්නේ. මේ මංකෝ මේ ඔක්කොම ඔන්න ඔය වගේ 4 නෑ 5 6 ඉතින් ඕනම එහෙම එනවා. එතකොට පයි කියන එක නම් මේ දන්න ඔයගොල්ලෝ දන්නේ වෙන තමයි කියන්නේ. ඔයගොල්ලෝ දන්නවනම් e කියන constant එක නියතය. ඒකත් අපරිමේය සංඛ්‍යාවක්. මේවා තියෙන දැන් මම කියනවා මේක p බෙදීම කිව්ව ආකාරයට ලියන්න බෑ. මේකේ තේරුම තමයි p බෙදීම කිව්ව ආකාරයට ලියන්න බැරි නම් ඒකේ දශම නිරූපණය කියන්නේ දශම නිරූපණය ගන්න කොහොමද අපි දැන් සංඛ්‍යාවක් අපි තුමුකු 3යි 7න් 4 කියලා මේකේ දශම නිරූපණය මම ගන්න. ඒතර 3යි දශම 4 බෙදීම 7 මම මෙහෙම බෙදලානේ ගන්නේ දශම නිරූපණය ඒ කොටසේ නේද? දැන් මෙහෙම ලියන්න බැරි නම් දශම නිරූපණය හොයන්නේ කොහොමද කියලා හිතෙන්න ඕනේ ඔයගලන්ට. හරි? මේක වැඩේ වෙන්නේ අපි අපරිමේය සංඛ්‍යාවක් ගත්තොත් මේක 1.0 මම හිතන්නේ √2 නම් කැලකින් ගහලා බලන්න 1.4ද ඒ වගේ මට මතක නැහැ මට මොකද 4.4 වගේ යන්නේ 4යි අපි හිතමු 4යි 1යි 4යි මේක යනවා මේක ටර්මිනේට් වෙන්නෙත් නැහැ රිපීට් වෙන්නෙත් නැහැ හරි මතකනේ පරිමේය සංඛ්‍යාවක් නම් එක්ක ඉවර වෙනවා එක්ක රිපීට් ඉවර වෙන්නේ නැත්නම් රිපීට් වෙවි තමයි යන්නේ අනන්ත වෙන්නේ රිපීට් වෙවි මෙයා රිපිටිෂන් එකක් නැහැ මෙයා ඒ කියන්නේ මෙයාව ලියන්න බෑ දශම නිරූපණය ලියන්න බෑ මෙහෙම ලියන්න බෑනේ මේක ඉවරයක් වෙන්නේ නැත්නම් මම මේක ලියලා ඉවර කරන්න බෑනේ මොකද මම මේක අපිට මෙතනින් ඉවර කරා කියලා ඔහොම ඉවර කරා තමයි මේක පරිමේයයි 1.4 කියන්නේ පරිමේය සංඛ්‍යාව ඉවර කරපු ගමන් ඒක පරිමේයයි මම ඊළඟට ලියුවොත් ලියලා ඉවර කරොත් පරිමේයයි මේක මම ලියලා ටික ටිකක් තිබුත් ඒක අසාධාරණ නේ ටික ටිකක් දාන එක ඉතින් මේක මට දශම විදිහට ලියන්න බෑ මේක මාර සංඛ්‍යාවක් මේක භාගයක් විදිහට ලියන්නත් බෑ දශම විදිහට ලියන්නත් බෑ ඒ නිසා තමයි අපි √2 වලට √2 කියලා විතරක් ලියන්නේ ඉතින් මේක ලියන්න බෑනේ දෙයියනේ හරිද ඒක උගලමත් ගන්න පයි කියන සංඛ්‍යාව මම ඔයාලට මේක ඉවරනකොට පොඩි මට හිතෙනවා මේකට ගවේෂණයට පොඩි ප්‍රශ්නයකුත් දෙන්න අන්තිම වෙනකොට මට මතක් වෙනවා දැන් කොහොම හරි මේ පයි කියන ඇයි මේ පයි කියලා සිම්බලයක් පාවිච්චි කරන්නේ ඉතින් ඒ ලියන්න බැරි නිසා මේක ලියන්න බෑ මේක ආසන්න වශයෙන් මම මෙහෙම ලියන්න පුළුවන් 3.0 මොකක් හරි නේද අපි 7.22 කියලා ගන්නවනේ ආසන්න වශයෙන් 7.22 කියලා බෑ ඒක පයි කියන්නේ ලියන්න බැරි සංඛ්‍යාවක් මේ ඉතින් ඔහොම යනවා ඒ ලියන්න බැරි නිසා තමයි අපි සිම්බලයක් පාවිච්චි කරන්නේ හරි එතකොට අපරිමේය සංඛ්‍යා ලියා දක්වන්න බෑ භාග සංඛ්‍යාවක් විදියට හෝ දශම නිරූපණයක් විදියට ඒ නිසා ඒක මේ මොකක් හරි ඔන්න ඔහොම තමයි ලියන්න වෙන්නේ නැත්නම් ඒක නියම විදියට ලියන්න බෑ ඒක ලියන්න try කරපු ගමන් ඔයා නැවතුවොත් තැනකින් ඔයා ලියලා තියෙන්නේ ඒක නෙමෙයි ඒ සංඛ්‍යාව නෙමෙයි හරි ඉතින් මේ මට නම් තියෙන ලොකුම පුදුමය තමයි මේක ඇතුලේ අපරිමේය සංඛ්‍යාවයි වැඩිපුර තියෙන්නේ පරිමේයට වඩා කියන එක ඒක තේරුම් ගන්න විදිහකුත් තියෙනවා ඔයගලන්ට කැමති නම් මේක හිතලා බලන්න අපි මේ ඔක්කොම සංඛ්‍යා දැන් අරයි මේ කියනකො ඒතර අපරිමේය සංඛ්‍යාවලට දෙන අපි සිම්බල් එක තමයි අපරිමේය නේ කියන්නේ පරිමේය නොවනනේ ඒතර q ප්‍රයිම් අපි හැම ලියන්නේ සෙට් නොටේෂන් එකකින් කුලක අංකණයෙන් ලියනවානේ q නොවන q ට අඩංගු නැති q ගෙන් එළියේ ඉන්න පරිමේය කුලකෙන් එළියේ ඉන්නේ ඉතින් අපරිමේය තමයි ඒ ටික ෆිල් කරලා ඉවරුනහම දැන් මේ සංඛ්‍යා රේඛාව පිළිලා ඉවරයි ඕන්න මුළු සංඛ්‍යා ඔක්කොටම තමයි අපි තාත්වික සංඛ්‍යා කියලා කියන්නේ. හරි. මේක චූටි දෙයක් නේ. ඇයි පරිමේය සංඛ්‍යා තමයි වැඩි කියන එක හිතන්නේ. දැන් මේ ඕනම සංඛ්‍යාවක් අපිට දශම විදිහට ලියන්න අරක ලියලා ඉවර කරන්න බෑ. අපරිමේය සංඛ්‍යා ලියලා ඉවර කරන්න බෑ. ඒව තමයි වැඩිපුර තියෙන්නේ කියන එකට නිකන් ඔයගොල්ලෝ නිකන් අර gut feeling එක නිකන් intuition එකෙන්
හිතන්න පුළුවන් විදියක් මම කියන්නද? හිතන්නකෝ ඔයා අහම්බු ලෙස දශම සංඛ්‍යාවක් ලියනවා. මොකක් හරි පටන් ගන්නකො ඔයා නිකන් දශම සංඛ්‍යාවක් ලියනවා. 3.0 කියලා පටන් ගන්නකො 3.0. දැන් මේ පාර්ට් එකේදී මොකක් හරි හෝල් පාර්ට් එකනේ. අනිත් එකනේ දශම කොටස එන්නේ. එතනින් මේ ඩිසයිඩ් කරන්නේ මේක පරිමේද අපරිමේද වෙන්නේ කියලා. දැන් ඔයාට මෙතන තියෙනවානේ ඩිජිට්ස් එන. ඔයාට අහඹු ලෙස මේ ඩිජිට් එක ෆිල් කරන්න දුන්නොත් අහඹු ලෙස මේ ඕනෑම ස්ථානයකට ඔයාට දාන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවද තියෙන්නේ? 0 ඉඳන් 9 දක්වා ඩිජිට්ස් 10ක් දාන්න ඔයාට තියෙනවානේ. ඒ කියන්නේ මෙතනට ඔප්ෂන්ස් 10කින් එකක් දාන්න පුළුවන්. මෙතනටත් එහෙමයි. එහෙම යන්නේ. ඔයා මෙහෙම අහඹු ලෙස දාගෙන ගියොත් ඔයාට වැඩි සම්භාවිතාවක් තියෙන්නේ ලියලා ඉවර කරන්නද? අපිට නම් දෙක දෙක. නැත්නම් රිපීටින් ඩෙසිමල් එකක් එනවා. ලියලා ඉවර කරනවා කියන්නේ මේ ඔක්කොටම බිංදු දාගෙන යන සම්භාවිතාවද වැඩි? නැත්නම් මේ මොහේ ලියාගෙන ගියොත් අහඹු ලෙස ලියාගෙන ගියොත් මේ වගේ රිපීට් නොවන එකක් එන්නද තියෙන chance එකද වැඩි? බිංදුම ලියාගෙන යන chance එකද වැඩි? නැත්නම් මේ ලියපු එකක් ආපහු මෙතන 2.5යි අහඹු ලියාගෙන යනවා නම් මේ probability වගේ දෙයක් මම කියන්නේ. ඒ ඔයා එහෙම හිතන්නකෝ ඔයා එහෙම ලියන් ගියොත් ඔයාට එන්නේ ඔයා මේ ලියන සංඛ්‍යාව මොන සංඛ්‍යාවක් වෙන්න තියෙන chance එකද වැඩි? ඔයාට තේරෙයි බිංදුම දාගෙන කියන්නේ මෙතනින් නතර බිංදුම දාගෙන යනවා කියන එක හරි අඩුයිනේ. ඒ එහෙම ලියන්න තියෙන සම්භාවිතාවය එක්ක මේ ලියපු එකක්ම ආපහු අහඹු ලෙස ලියනවා නම් ලියන්න තියෙන chance එක අඩුයිනේ. වැඩිම කොහොම තියෙන probability එක තියෙන්නේ ඉතින් මේ එක් ඩිජිට් එක පුරවගෙන යනකොට ඉතින් එක ඒවානේ රටන්නේ. එන්නේ ඔක්කොම මොනවද? අපරිමේය. ඒ කියන්නේ රටාවකුත් නෑ, ඉවර වෙන්නෙත් නෑ. මම කියපුව තේරුණාද කියලා මට ෂුවර් නැහැ. නමුත් ඒක හිතලා බලන්න. හොඳට දැක හිතලා බලන්න නිකන් අදහසක් ගන්න ඕනේ නම් මේක ඇතුලේ තියනවා වෙන්න පුළුවන්. මෙන්න මෙතන තියනවා වෙන්න පුළුවන්. මෙන්න මේ සංඛ්‍යාව. 1.2 5. දැන් මේක දැන් හිතන්න මම එකක් ලියනවා. හොඳ? මේවා පේනවද චුටි වැඩිද දන්න? 1.2 5යි 6යි 7යි 9යි 1යි 3යි 4යි 0යි 5යි 1යි කොහොමද යන්නේ කියලා දන්න මම නැවැත්තුවද තියෙන්නේ නවත්තන්න බෑ. ඔය හිතන්න බෑ තියනවා කියලා. ඉතින් මේ වගේම කොච්චර තියෙන්න පුළුවන්ද? ඒ ඔක්කොම අපරිමේයයි. හරි. ඒකවත් දන්නේ ඉතින් මේකේ මට නම් තියෙන ස්ට්‍රයිකින්ම දේ තමයි මේ අපි හිතාගෙන වර්ග සංඛ්‍යා මේක තමයි ලොකුම දේ කියලා. නමුත් මේ අපරිමේය කියන සංඛ්‍යා තමයි වැඩිපුරම මේක උඩ තියෙන්නේ කියන එක අපිට අහු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ තාත්වික සංඛ්‍යා ගැන ඉගෙන ගනිද්දී මට නම් මේ තාත්වික සංඛ්‍යා ගැන කතා කරන කතාබහේ තියෙන ලොකුම කෑල්ල තමයි පුදුම හිතනම කොටස තමයි ඒක. මේ අපරිමේය සංඛ්‍යා තියෙනවා මේ සංඛ්‍යා රේඛාව උඩ පරිමේය සංඛ්‍යා වලට වඩා කියලා. මොකද අපිට මුලින් හිතුනේ පරිමේය සංඛ්‍යා වලින් විතරක් මේක පිළිගන්න ඉවරයි කියලා. නමුත් ඒක වැරදි. මම හිතුවා ඔයගලන්ට මේ විදියට පරිමේය අපරිමේය කියන දෙකේ වෙනස මෙන්න මේ විදියට කියන්නේ. මොකද මම දන්නවා කොච්චර අපි ඔය දැන් කියනවා තමයි අපි කියන මයික ලියන්නම්කෝ. අපි කියනවා තමයි පරිමේය කියන්නේ P බෙදීම Q ආකාරයෙන් ලියන්න පුළුවන්. P සහ Q නිඛිල වන Q අසමානයි බිඳුව වෙන. දැන් මම එක ලිව්වේ නැහැ. නමුත් P සහ Q නිඛිල වන Q බිඳුවට අසමාන වෙන විදිහේ අංක දෙකක් මේ දෙකට ගියාම P බෙදීම Q ආකාරයෙන් ලියන්න පුළුවන් වත පරිමේය. දැන් ඔක කොහොම කිව්වහම හරියට මේ කියන්නේ මොකද්ද කියලා තේරුණාද කියන එක මට සැකයි. ඒකට අපරිමේය කියලා කියන්නේ අනික් අතට අපරිමේය කියන්නේ මේ විදිහට ලියන්න බැරි ඒවා. මෙහෙම ලියන්න පුළුවන් නම් පරිමේය. බැරි නම් අපරිමේයනේ. මෙන්න මේකයි මේකේ තේරුම. පළවෙනියටම කියන්න දැන් පරිමේය කියන ඒවා මේ නිඛිල ඔක්කොමයි මේ මැද්දේ තියෙන ෆ්‍රැක්ෂන්ස් ඔක්කොමයිනේ. ඒකට අපරිමේය කියලා කියන්නේ හැමතිස්සෙම නිඛිල නෙමෙයි හැමතිස්සෙම අතරමැද තියෙන සංඛ්‍යාවක් තමයි. අතරමැද තමයි මේ අපරිමේයව තියෙන්නේ. මේ දෙකක් අතරමැද තමයි අපරිමේය තියෙන්නේ. මම මේ කියන දේ තේරුම කියන්නද වෙන විදියකට මම හිතන්නේ ඔයගලන්ට මේක එහෙම කිව්වොත් මේක වඩා වැටේරෙන්න කියලා මට හිතෙනවා. දැන් මම ඔන්න මේ මෙතන තියෙන පූර්ණ සංඛ්‍යා දෙකක් මම ලොකු කරලා අඳිනවා. හොඳේ මේ හිතන්නේ බිඳුව කියලා මේක කියලා. මම බලන්න යන්නේ මේ අතරමැද තියෙන සංඛ්‍යා දෙක.
නේ එතකොට මම මේ ෆ්‍රැක්ෂන්ස් වලට එන්නේ. දැන් මේ දෙක අතරේ පරිමේයක් තියෙනවා අපරිමේයක් තියෙනවා. දැන් සංඛ්‍යාවක් පරිමේයයි කියන එකේ තේරුම තමයි හිතන්නකෝ මෙන්න මෙතන. දැන් මේක දැන් මේ බෝඩ් එකේ ඇඳලා මේක ඔළුව තමයි හිතන්න ඕනේ මේක. ඔළුව නේද මේ අඳුමන් ඩොට් එක ඇතුලේ සංඛ්‍යා අනන්තයක් තියෙනවා. ඒක හරිම අමාරුයි. අපි ඇදලා කරපු උනාට. හිතන්නකෝ මෙන්න මෙතන මෙන්න මේක පරිමේය සංඛ්‍යාවක් කියලා හිතන්නකෝ. මේක පරිමේය සංඛ්‍යාවක්. මේකේ තේරුම තමයි අර අපි බෙදෙම කිව්වා කියලා කියන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මට මේක මේ බිංදුව එක අතර තියෙන එකක් කියන දෙයක් එකනේ. හරි? මට මෙන්න මේ ලක්ෂයට එන්න පුළුවන් මේ කොටස මේ එක කියන වන් හෝල් කියන දේ යම් කිසි කොටස් ගානකට බෙදලා සමාන කොටස් ගානකට බෙදලා එතනින් යම් කිසි කොටස් ගානක් ගැනීමෙන් මට මෙතනට එන්න පුළුවන්. ඒ කියන්නේ මම ෆ්‍රැක්ෂන් එකකට ලියුවා කියන්නේ ඒකනේ. යම් කිසි සමාන කොටස් ගානකට බෙදලා ඒ අතරින් යම් කිසි කොටස් ගානක් ගැනීමෙන් මම ඕනම පරිමේය සංඛ්‍යාවකට මට මේ විදිහට යන්න පුළුවන්. එතකොට අපරිමේය කියන්නේ මොකද්ද? හිතුව මෙන්න මෙතන අපරිමේය ගන්න බෑ. මෙන්න මෙතන අපරිමේය සංඛ්‍යාවක් තියෙනවා. හරි? අන්න ඒ සංඛ්‍යාව අන්න ඒ පොයින්ට් එක මට රීච් කරන්න බෑ. මම මේක කොයිතරම් ගණන් වලට බෙදලා කොයිතරම් ප්‍රමාණයක් ගත්තත් කොහොම කරලා බැලුවත් ඒ විදිහට ඒ පොයින්ට් එකට යන්න බෑ. තේරුණාද කියපු එක? මේක පිබෙදිම කිව්ව ආකාරයෙන් පීසා කිව් නිකිලවන ලියන්න පුළුවන් කියන එකේ මේක එහෙම ලියන්න බෑ කියන එකේ තේරුම ඒකයි. මේ සංඛ්‍යාව මට මේක කොටස් වලට බෙදලා ඒ කොටස් වලින් යම්කිසි කොටස් ප්‍රමාණයක් ගැනීමෙන් එතනට මට යන්න බෑ. හරි නේද? මම හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අන්න ඒ වගේ මේක හොඳට හිතලා බලන්න මේ හරි පුදුමයි ඔබ හිතුවාම. හරි මං චූටි දෙයක් මට මිස් වුණා ඇත්තටම මේ වගේ ඔයගොල්ලෝ දන්නවද අපි ගණන සංඛ්‍යා වලින් පටන් ගත්තානේ. natural numbers හරි? ඒ කියන්නේ 1 2 කියලා යන සංඛ්‍යා කුලක ඔය කුලකයේ ඇතුළේදී ඔයාලට කුලක ගොඩාක් හදන්න පුළුවන්. ඔය කුලකයේ ඇතුළේ ඔයගලන්ට තව එක ඔයගලන්ට අපි තුමු මට කියන්නලා මොනවාද ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ තියෙනවා මේක ඇතුළේ. ඔත්තේ සංඛ්‍යා කුලකයේ තියෙනවා මේක ඇතුළේ. පහෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා තියෙනවා මේක. ඔය වගේ හදන්න පුළුවන් තෝරන්නේ. තුනේ ගුණාකාර කුලකයේ තියෙනවා මේක ඇතුළේ. ත්‍රිකෝණ සංඛ්‍යා තියෙනවා මේක ඇතුළේ. තේරෙනවනේ ඉතින් ඒ වගේ ගොඩ සංඛ්‍යා මේ ගුණ සංඛ්‍යා මොනවාද? natural numbers ඇතුළේ එක ගොඩ සංඛ්‍යා වර්ග තියෙනවා. හරි. මම හිතනවා මට ඕන වෙච්ච ඔක්කොම දේ කතා කරන්න පුළුවන් වුණා කියලා. මම පොඩි ප්‍රශ්නයකින් මොකද ඔයගොල්ලෝ මේක ගවේෂණය දෙනවා නේද? බලන්න මම කියන්නම් ඔයගලන්ට අර කුතුහලයේ ස්විච් එක ඔන් කරලා නැතුනම නේද? මට එකකද මතක් වෙනවා. මේකට රියල් නම්බර්ස් කිව්වේ දන්නේ නැහැ කියන එක හිතුවා නේද? අනිවාර්යයෙන්ම එහෙම දාලා තියෙන්නේ කාලයකදී මේක ඒ නම ආපු කාලේ මේ නම දැම්මේ රෙනේ ඩේකාට් කියන ගණිතඥයා තමයි මේ නම දැම්මේ රියල් නම්බර්ස් කියලා. එයා ඒක දැම්මේ මොකෝ එයා හිතුවා එහෙම නෝන රියල් නැති අන්රියල්. අපි ඉමේජිනරි කියලා කියනවා. එහෙම සංඛ්‍යාවක් තියෙනවා කියලා දැකලා තමයි අපි ඒකේ ඇත්ත සිද්ධිය මොකද කියලා පස්සේ වෙලාවක් තිබ්බොත් බලමු. තමයි මේ රියල් කියන නම දැම්මේ. හරි. මම කියන්නේ ඔයගොල්ලෝ මම ඉතුරු කරන චුටි ප්‍රශ්න මෙන්න මේකයි. ඔයගොල්ලෝ මේ දේවල් ඉගෙන ගන්නදී අර කුතුහලය කියන එක නැතුව ඉගෙන ගන්නවා නම් මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ඇවිල්ලා නැතුව ඇති. ඒ නිසා මම මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට දාන්නම්. දැන් පයි කියන එක පයි කියන සංඛ්‍යාව ඔයගොල්ලෝ දන්නවනේ අපරිමේය සංඛ්‍යාවක් කියලා. 3.0 මොකද්ද? 1.4ද? ඔය වගේ එකක් නේ. වැරදිද දන්නේ නැහැ. මට ඒක මතකේ නැහැ. 3.1.4 උඹ යනවා එක. උඹ යනවා. දෙක දිගට යනවා මේක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට පරිමේය සංඛ්‍යාව කියන්නේ අනුපාතයක් විදිහට p බෙදීම කිව්ව ආකාරයෙන් ලියන්න බැරි සංඛ්‍යාවක් නේ. නමුත් ඔයගොල්ලෝ නිකන් පයි වල අර්ථ දැක්වීම විදිහට ඉගෙනගෙන තියෙනවානේ. ඉගෙනගෙන ඇතිනේ. මේ පයි කියන්නේ වෘත්තයක පරිධිය ඒකේ නිෂ්කම්භයට තියෙන අනුපාතය කියලා. නේද? ඕනෑම වෘත්තයක
පරිධියක් විශ්කම්භයක් අතර තියෙන අනුපාතයේ නියතයක් ඕනම වෘත්තයක. ඒ නියතය තමයි π. කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවනේ. දැන් ඔයාලට තේරෙන්නේ මේ මම පරස්පර දෙයක් කිව්වා වගේ. මම කියවනේ දැන් π කියන්නේ රේෂියෝ එකක් විදිහට අනුපාතයක් විදිහට p බෙදීම කියන එක p බෙදීම කිව්ව ආකාරයට ලියන්නට බෑ. ඒකයි එකට පරිමේය අපරිමේය කියලා කියන්නේ. එතන මේ මොකද මේ කියන්නේ? මේ පරිධිය බෙදීම විශ්කම්භයේ ඒ අනුපාතය. අන්නතරින්ම නවත්තනවා. ඒ මොකක්ද වුනේ කියලා හිතන්න. එහෙනම් මේ පරිධිය මොකක් හරි අතට තියන්නේ p සහ q කියන්නේ නේ කියලා. q බිඳු වෙන්න බෑ. කුමාරය එතකොට දැන් මේ ඒ වගේ මෙතන තියෙන අනුපාතයක් විදියට. ඒ මොකද්ද මෙතන විදියට පටලැවිලි දාන්න. ඒකට වැරදුනාද? මොකද්ද මේ උනේ කියන එක ඔයගොල්ලෝ මේක හිතුන්නේ නැහැ නේද මෙච්චර කාලෙ. ඒක හරියට හිතෙන්න ඕනේ. මේක අර කුතුහලයේ කියන ස්විච් එක ඔන් කරගෙන නම් මේ වගේ ඉගෙන ගන්න. ඉතින් ඒක හිතලා බලන්න. ඒක මම කියන්නේ ඔක්කොම ඔයගලන්ට කොහොම කිව්වහමත් වැඩක් නැහැ. ඔයගලන්ට තනියෙන් ගවේෂණය කරන්න දෙයක් තියෙනවනේ. දැන් මේක හොයන්න එපා Google එකේ ගහලා එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ හිතලා බලන්න π කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් නම්. ඒ කියන්නේ මේ ආකාරයෙන් ලියන්න බැරි නම් නිකිල දෙකක අනුපාතයක් විදිහට ලියන්න බැරි නම් q බිඳුව නොවන. නමුත් ඒ කියන්නේ පරිධිය බෙදීම පරිධියයි විශ්කම්භය අතර තියෙන අනුපාතය නම් මේ ගැන මොකක්ද කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ වගේ තර්කානුකූලව හිතලා බලන්න මේ කතන්දරේ මොකද්ද කියලා. මම හිතනවා මට කියන්න ඕන දේවල් හිතපු දේවල් ටික කිව්වා කියලා. මට තව චූටි දෙයක් පෙන්වන්න තියෙනවා නම් ඉතින් මම පෙන්වන්නම්. මොකද්ද මේ අන්තිමට ලොකු පින්තූරේ මේක මම හිතන්නේ මේක හොඳම මේ තාත්වික සංඛ්‍යා ඇතුලේ තියෙන එක සංඛ්‍යා වර්ග පෙන්වන හොඳම විදියක් තමයි සංඛ්‍යා රේඛාව උඩ මේවා තියෙන එක දකින්න එක. නැත්නම් අර අපි වෙන ඩයග්‍රෑම් එකකුත් පෙන්වනවා. එතකොට දැන් ඔක්කොම ඔයගොල්ලෝ දාන සංඛ්‍යා ඔක්කොම ටික තමයි තාත්වික සංඛ්‍යා කුලක. ඒ කියන්නේ අර යුනිවර්සල් සෙට් කියන එක තමයි තාත්වික සංඛ්‍යා කුලක. මම පටන් ගන්න ඕනේ නැද එකේ. අපි ආපු පිළිවෙලට මට අග්ගාලා කිව්වොත් අපි පටන් ගත්ත සංඛ්‍යා කුලකයකින් මුලින් natural numbers නැත්නම් counting numbers 1 2 3 4 මේක ඇතුලේ සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් තියෙනවා මේක ඇතුලේ. ඇතුලට දාලා තිබුණා අනන්ත සංඛ්‍යාවක් ඇතුලේ තියෙනවා. ඕකට බිංදුවක් දැම්මම whole numbers. ඊට පස්සේ ඔකට තව දැම්මොත් මම මෙන්න මේවා ඍණ සංඛ්‍යා ටික අත ඒක ඍණ 1 ඍණ 2 ඍණ 3 මම කීපය ලියන්නේ ඔක්කොම අනන්ත සංඛ්‍යාවක් තියෙනවා. මේ තියෙන්නේ නිඛිල. ඊට පස්සේ උතන්ට මම තව දැම්මොත් ඔක්කොම භාග සංඛ්‍යා. ඔක්කොම භාග සංඛ්‍යා. fractions improper proper ඔක්කොම මිශ්‍ර භාග නියම භාග ඔක්කොම භාග දැම්මොත් 3 4යි 25 බෙදීම 57 හිතාගන්න. හරි ඔක්කොම භාග දැම්මොත් අන්න පරිමේය. දැන් මට තවරමක් අදින්නවද නේද? කෙලින්ම මට දැන් සර්වත්‍ර කුලකේ මොනවද? රියල් නම්බර් සෙට් එකෙම දාත හැකි. එතකොට මේ එළියේ තියෙන මොනවද? අපරිමේය. හරි මෙතන තියෙන්නේ q prime. මේක q මේක z මේක whole numbers එකට අපි පාවිච්චි කරන්නේ බිඳුවත් එක්ක වෙනම සිම්බල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඔයාට කියත හැකි z ධන බිඳුවත් එක්ක කියලා. හරි? මේ විදිහට z ධන බිඳුවත් එක්ක කියලා කියත හැකි. ඒකට z ධන කියන්නේ n වලටමයි කියලා තේරුම අපි දන්නේ නැහැ. මේ ඇතුළේම තියෙන්නේ natural numbers. ඒක කොයි විදිහට කියන්නත් පුළුවන්. හැබැයි මෙතන නිකන් ඔක්කොම විසිරලා තියෙන්නේ. ඕකේ හොඳම නිරූපණය පින්තූරයක් විදිහට තියෙන නිරූපණය තමයි සංඛ්‍යා රේඛාව. කොහොම මේක උඩ තියෙනවා කියලා පේනවා. ඒ කියන්නේ මේ අපි දන්න ඔක්කොම සංඛ්‍යා ටික රේඛාවක් උඩ ජීවත් වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්කම සහ මේක ඉවරයක් නැති බව. ඒක පේනවා මේ සංඛ්‍යා රේඛාව. මේකෙන් සමහරට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ අනන්ත සංඛ්‍යාවක් කියන එක සහ ඕනම සංඛ්‍යා දෙක අතර අනන්ත සංඛ්‍යා තියෙනවා කියන එක. මේවා හරියම ෆැසිනේටිං දේවල් හිතලා බලනවා නම් හරි මම එතනින් නවත්තන්න. අර මම කියපු ප්‍රශ්නේ අමතක කරන්න එපා. π අපරිමේය නම් ඒක කොහොමද සර්කල් එකක circumference බෙදීම diameter කියන අනුපාතය වෙන්නේ කොහොමද? හරි? ඉතින් අන්තිමට කියනවා මම හිතනවා ගණිතයේ රසවත් බව ඔයගොල්ලෝ මේක රසවින්ද කියලා. අපි පුළුවන් වුණොත් ආයෙත් හම්බෙමු. ගණිතය රස විඳින්න, හොඳින් ඉගෙන ගන්න. ඔයගොල්ලෝ අක්කටම සුබ පතන ගමන් මම නවතිනවා.